දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ජූලි මාසයේ 9 වෙනි සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 1ට අපි එකතු වෙන්නේ යමක ප්‍රකරණ ධර්ම ග්‍රන්ථයෙන් කොටස සාකච්ඡා කරන්නයි. අපි මුලින්ම තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි, හැමදෙනාටම තෙරුවන් සරණයි. මගේ ස්ක්‍රීන් එක පේනවද? පේනවා. පේනවා නේද? හොඳයි. හොඳයි. අපි අද ජූලි මාස 9 වෙනිදා සාකච්ඡාව ආරම්භ කරමු. අපි බලාපොරොත්තු වෙනවා අද තාක්ෂණ ගැටලුවකින් තොරව කරගෙන යන්න. යම් කිසි විදිහකට තාක්ෂණ ගැටලුවක් આવොත් මම මේ අපේ ස්ලයිඩ් ෂෝ එකත් එව්වා, මේ ශ්‍රීමති මහත්මියටත් එව්වා. ඒ අනුව අපිට කරගෙන යන්න පුළුවන් වෙයි. හොඳයි. අපි කන්ද යමකේ ගැන සාකච්ඡා කරනකොට කෙටි මතක් කර ගැනීමක් අපි කරගත යුතුයි කියලා හිතුණා. මූලික වශයෙන්ම කන්ද යමකය මහා වාර තුනක් හැටියට අපිට හම්බ වෙනවා. ඒ තමයි ප්‍රඥප්ති වාරයයි, ප්‍රවෘත්ති වාරයයි, පරිඥා වාරයයි. එතකොට අපි මේ ප්‍රඥප්ති වාරය අවසන් කරා. ප්‍රඥප්ති වාරය කරන්නේ මේ ඒකේ තියෙන නාම ප්‍රඥප්තියෙන් වෙන් කර කර බලන එකක් තමයි අපි කතා කරේ. ඊට පස්සේ අපි ආවේ ප්‍රවෘත්ති වාරයට. ප්‍රවෘත්ති වාරයේදී ප්‍රවෘත්ති වාරය විශේෂයෙන්ම මහා වාර තුනකට බෙදෙනවා. ඒ තමයි උප්පාද වාරය, නිරෝධ වාරය, උප්පාද නිරෝධ වාරය කියලා. ඒවට අපි කියනවා අතුරු වාර කියලා. අතුරු වාර තුනකට මේක බෙදෙනවා. මෙතනදී මේ උප්පාද වාරය කියලා කියන්නේ ධර්මයන්ගේ උප්පාද ලක්ෂණය. අපි දැන් මේ කන්ද යමකේනේ සාකච්ඡා කරන්නේ. එතකොට ස්කන්ධවල උප්පාදය තමයි එතනදී විශේෂයෙන්ම බලන්නේ. උප්පාද ලක්ෂණය. නිරෝධ වාරයේදී නිරෝධ ලක්ෂණය බලනවා. උප්පාද නිරෝධ වාරය ගත්තාම ඒ උප්පාදයක් නිරෝධයක් කියන ලක්ෂණ දෙකම බලන තැනක් තමයි උප්පාද නිරෝධ කියන්නේ. තාම අපි එතනට ගියේ නැහැ. අපි දැන් දැනට ඉන්නේ නිරෝධ වාරේ. එතකොට උප්පාද වාර, නිරෝධ වාර, උප්පාද නිරෝධ වාර කියනකොට ඒවත් බෙදෙනවා කාල 6කට බෙදෙනවා. පච්චුප්පන්න අතීත අනාගත, පච්චුප්පන්න අතීත, පච්චුප්පන්න අනාගත, අතීත අනාගත කියලා. ඒ ආකාරයෙන් තමයි බෙදෙන්නේ. අනිත් ඒවාත් ඒ ආකාරයෙන්ම බෙදිලා යනවා. එතකොට පුද්ගල වාරය ගත්තොත් ඒකත් නැවත බෙදෙනවා. පච්චුප්පන්න වාරය ගත්තත් පුද්ගල අවකාශ නැත්නම් ඕකාස, පුද්ගල ඕකාස කියලා වාර තුනකට බෙදෙනවා. අනුලෝමයත් ඒ විදිහට තුනකට බෙදෙනවා. පච්චනීකයත් ඒ විදිහට තුනකට බෙදෙනවා. එතකොට පුද්ගල වාරය ගත්තොත් රූපස්කන්ධය මුල් කරගෙන යමක හතරක් තියෙනවා. වේදනාස්කන්ධය මුල් කරගෙන 3යි, සංඥාස්කන්ධය මුල් කරගෙන 2යි, සංස්කාරය මුල් කරගෙන 1යි කියලා ඒ විදිහට තමයි 10ක් හැටියට මේක බෙදෙන්නේ. අපි මෙහෙම ගත්තොත් එහෙම ප්‍රවෘත්ති වාරයේ අපි දැන් කතා කරන්නේ නිරෝධ වාරය. නිරෝධ වාරයේත් අපි කතා කරන්නේ අතීත අනාගත වාරය. ඒකත් ගත්තාම දැන් ඒක 6 දැන් නිරෝධ වාරය බෙදෙන මේ විදිහට කාල 6කට. ඒ කාල 6 අවසාන කාලයේ වාරය තමයි අපි දැන් කතා කරන්නේ. ඒකත් අනුලෝම පච්චනීක කියලා කොටස් දෙකකට බෙදෙනවා. අනුලෝමයක පුද්ගල වාරය, ඕකාස වාරයේ පුද්ගල ඕකාස වාරය කියලා අපිට හම්බ වෙනවා. ඒ වගේම පච්චනීක වාරයේ පුද්ගල වාරය, ඕකාස වාරය, පුද්ගල ඕකාස වාරය කියලා හම්බ වෙනවා. එතනදි ගත්තත් රූපස්කන්ධ මූල කියලා ගත්තොත් ඒ රූපස්කන්ධ මූල 4 විදිහකට අපි ගන්නවා. ඊළඟට වේදනාස්කන්ධ මූල ගත්තාම 3 ආකාරයකට අපිට හම්බ වෙනවා යමක.
සංඥා ස්කන්ධ ගත්තාම යමක දෙකක් හම්බ වෙනවා. සංඛාර ස්කන්ධ මූල ගත්තාම විඥානයත් එක්ක විතරක් චක්‍ර බැලලා එක යමකයක් හම්බ වෙනවා. එතකොට මේ සම්පූර්ණයෙන් ගත්තාම මේ එක වාරයක් ගත්තාම මේ ආකාරයෙන් යමක 10ක් අපිට ලැබෙන්න ඕනේ. හැබැයි මේ යමක 10ක් නැවත වාරයක් කර පුද්ගල යමක ඕකාස යමක පුද්ගලෝකාස යමක කියලා හම්බෙන හින්දා 10 ගොඩවල් 3ක් අපිට හම්බ වෙනවා. එහෙනම් අනුලෝමයේදී යමක 30යි පච්චනීකයේදී ඒ පුද්ගල ඕකාස පුද්ගලෝකාස කියන විදිහට යමක 30යි සියල්ල යමක 60ක් ලැබෙනවා. එහෙමනම් පුච්ඡා අපිට ලැබෙනවා ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ පුච්ඡා 120ක් ලැබෙනවා. අර්ථ ලැබෙනවා ඒ වගේ දෙගුණයක් 240ක් ලැබෙනවා. ඔන්න ඔය ආකාරයට තමයි මේක විස්තර වීගෙන යන්නේ. ඉතින් අපිට අද තියෙන කොටස තමයි ප්‍රවෘත්ති නිරෝධ වාරයේදී අතීත අනාගත වාරය අපි දැන් බලන්නේ රූපක්ඛන්ධ වේදනාක්ඛන්ධ මූල රූපක්ඛන්ධ මූල වේදනාක්ඛන්ධ මූලී අනුලෝම ඕකාස වාරය තමයි අපිට තියෙන්නේ. මේක හැබැයි මේකේ විසර්ජනය දීලා නැහැ අපිට. ඒකෙන්ද අපිට පොඩ්ඩක් හිතලා ගන්න වෙනවා. අමාරුත් නැහැ. නමුත් අපිට ඒක හිතලා ගන්න වෙනවා. මෙතෙන්දී සම්නිඨානය ගත්තාම කියනවා මේක ඕකාසනේ. ඕකාස කියලා කියන්නේ ඒ භූමිය ගැන කතා කරන තැන. එතෙන්දී කියනවා යත්ත රූපක්ඛන්ධෝ නිරුජ්ජිත තත්ත වේදනාක්ඛන්ධෝ නිරුජ්ජිස්සති කියලා කියනවා. පළවෙනි එක මම කියන්නම් අනිත්‍යවට අපි අනිත්‍යයක උදව් උත්තරගෙන කතා කරමු. මේ කියනවා යම් තැනක රූපස්කන්ධය අතීතයේ නිරුද්ධ වීද එතැන වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වේද කියලා තමයි අහන්නේ. ඒක අතීතයේ නිරුද්ධ වුණා නම් යම් තැනක රූපස්කන්ධය අතීතයේ නිරුද්ධ වුණා කියන එක ඒකාන්ත වශයෙන්ම වෙච්ච දෙයක්. ඒක එහෙම තැනක වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවද කියලා තමයි අහන්නේ. හොඳයි. කාට හරි පුළුවන් ද මේක විස්තර කරන්න? කාන්තියක්ක සම්බන්ධ වෙලා ඉන්නව නේද? කාන්තියක්කට පුළුවන් ද මේක විස්තර කරන්න? කොහෙද රූපස්කන්ධය අතීතේ නිරුද්ධ වෙන්න පුළුවන් කියලා ඉස්සලා කියන්නකො. කොහෙද රූපස්කන්ධය අතීතේ නිරුද්ධ වෙන්න පුළුවන්? මෙතෙන්දි මේ මම උත්සාහ කරනවා ඉතින් අතීතේ කොතනද කියලා අහනවා නිරුද්ධ වීද. එතකොට අතීතේ මෙතන අතීතේ කියලා ගත්තාම මේ සැරේ විතරද ගන්නෙ නැත්නම් මුළු සංසාරෙම ගන්න? සංසාරයක් ගන්නකොට මිනිස්සෙක් ගන්න එපා. මෙතන මිනිස්සෙක් ගන්න නැතුව තැන විතරයි ගන්න. තැන විතරක් ගන්නවා නම් අතීතේ නිරුද්ධ වෙච්ච නැති තැනක් තියෙනවා නම් තියෙන්නේ දැන් අපි කියන්නේ මෙහෙමයි. නිරුද්ධ වෙච්ච තැන යත්ත රූපක්ඛන්ධෝ නිරුච්චිත. යම් තැනක රූපස්කන්ධය නිරුද්ධ වීද කියනකොට එතන යත්ත කියලා කියන්නේ මොන භූමියද? යත්ත කියලා කියන්නේ පංචවෝකාර භූමියේ මේ රූපස්කන්ධය අතීතේ නිරුද්ධ වෙන්න පුළුවන්. පංචවෝකාර භූමියෙත් පුළුවන්. අසඤ්ඤ සත්‍යෙත් පුළුවන්. අරූපේ බෑ. අරූපේ නැති හින්දා එතන බෑ. අනිත් දෙකේම පුළුවන්. පුළුවන් නේද? එතකොට ඒ කිව්ව තැන්වලදී පංචවෝකාරයේ අසඤ්ඤ සත්‍යය කියන තැන් දෙකේදී අනාගතයේදී වේදනාස්කන්ධේ නිරුද්ධ වෙන්න පුළුවන් මොනකේද වෙන්න බැරි ඒවාක් තියෙනවද? අතීතයේ වේදනාස්කන්ධේ නිරුද්ධ වෙන්න බෑනේ. අසඤ්ඤ නෙවෙයි අතීතේ නෙවෙයි වේදනාස්කන්ධය අනාගතේ. ඔව් අනාගතේ නිරුද්ධ වෙන්න බෑනේ. කොහෙද? අනාගතේ දැන් මේ තැන් දෙකක් කිව්වා. එකක් කිව්වා පංචවෝකාරය. පංචවෝකාරයේ අසඤ්ඤ සත්‍ය කිව්වා. ඔව්. එතකොට මේ තැන් දෙකේ අනාගතයේදී වේදනාස්කන්ධේ නිරුද්ධ දැන් අපි ගමුකෝ ඉස්සෙල්ලාම පංචවෝකාරය. පංචවෝකාරය ගත්තොත් අතීතයේ රූපේ නිරුද්ධ වුණා කියලා කිව්ව එක හරිනේ. ඒක එතන අනාගතයේදී වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවද? ඔව්. ඔව්. හරි. එතකොට ඒ කියන්නේ ඒක සංසයට ගැලපෙනවා නේ? ගැලපෙනවා. එතකොට දැන් කියන්න බලන්න අසඤ්ඤ සත්‍යය ගත්තොත් අතීතයේ රූපස්කන්ධය නිරුද්ධ වුණා. ඒකට සංනිඨාණයට ගැලපුණා. අනාගතයේදී වේදනාස්කන්ධය එතන නිරුද්ධ වෙනවද? නෑ. මොකද එතන නෑනේ. එතන හටගන්න නැති හින්දා වේදනාස්කන්ධයක් එතන නිරුද්ධ වෙන්නේත් නෑ නේද? නෑ. එහෙමනම් අපිට උත්තරේ ලැබෙනවා හරි විදිහට නේ. කලින් කියන්නේ අපි සංසයට ගැලපෙන එකද නොගැලපෙන එකද? නොගැලපෙන එක. ඒ කොයි භූමියද? අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍යේ තත්ත රූපක්ඛන්ධෝ නිරුජ්ජිත සත්‍ය වේදනාක්ඛන්ධෝ නොච සත්‍ය වේදනාක්ඛන්ධෝ නිරුජ්ජිස්සති නේද?
ඊට පස්සේ අනිත් එක ගත්තාම කොහොමද කියන්නේ? පංචවෝකාරයේ තත්ත තත්ත වේදනාස්කන්ධෝ පටන් ගන්න ඕනේ සානිට්ඨානෙ. රූපස්කන්ධෝ නිරුද්ධිත වේදනාස්කන්ධෝ නිරුද්ධිත දෙකම වෙනවා. සංදෝෂ නිරුද්ධිස්ස තීති නේද? හරි. පාළි දැන්. හරි. අසඤ්ඤ සත්‍යේ තත්ත රූපස්කන්ධෝ නිරුද්ධිත නොච තත්ත වේදනාස්කන්ධෝ නිරුද්ධිස්ස. අසඤ්ඤ සත්‍යේ අතීතේ වේදනාස්කන්ධේ රූපස්කන්ධේ නිරුද්ධ වුණා. හැබැයි අනාගතයේදී එතන වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ ඇති වෙන්නේ නැති හින්දා. වේදනාස්කන්ධයක් එතන හටගන්නේ නැති හින්දා නිරුද්ධ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට සම්නිට්ඨානෙට ගැලපුණා සංසයට නොගැලපුණා. මෙතනදී පංචවෝකාරය. එතනදී රූපස්කන්ධය අතීතේ නිරුද්ධ වුණා. සම්නිට්ඨානෙට ගැලපෙන කොටස්මයි අපි මේ කතා කරන්නේ. ඉතින් හැබැයි මෙතනදී සංසය ගත්තාම ඒකට ගැලපෙනවා. සත්ත්ව වේදනාස්කන්ධෝ නිරුද්ධිස්සති. එතන දැන් පංචවෝකාරය අනාගතයේදී නිරුද්ධ වෙනවා නේද? භූමියක් ගත්තාම හරි. ඒතකොට මේක පැහැදිලිද? පංචවෝකාරය ගැලපෙන තැන් දෙකයි අසඤ්ඤ සත්‍යයයි පංචවෝකාරයයි. ඒ අසඤ්ඤ සත්‍යයේ සම්නිට්ඨානයට ගැලපුණාට සංසයට ගැලපුන්නේ නැහැ. මොකද අනාගතයේදී වේදනාස්කන්ධ නිරුද්ධ වෙන්නේ නැති හින්දා මෙතනදී පංචවෝකාරයෙන් සම්නිට්ඨානයට ගැලපුණා. මේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙන නිසා අනාගතයේදී ඒක සංසයටත් ගැලපෙනවා. මේක පැහැදිලිද හැමෝටම? මට නම් පැහැදිලි. නේද? හොඳයි. එහෙමනම් නීත මහත්මිය කියන්නකෝ බලන්න මේකේ පටිලෝම පුච්චා මොකද්ද කියලා? පටිලෝම පුච්චා යත්තවාපකන්දෝ නිරුච්චති. ये यत्तवापन वेदना खंदो निरुज्जसति तत्त रूपखंदो निरुज्जिताति බොහොම හොඳයි. යත්තවාපන වේදනාස්කන්ධෝ නිරුද්ධස්සති සමානයි. මෙතන නිරුද්ධස්සති නෙවෙයි නිරුද්ධස්සති තත්ත රූපස්කන්ධෝ නිරුද්ධිතාති. එතකොට කියන්නේ මෙතන යම් තැනක යලි යම් තැනක වේදනාස්කන්ධය අනාගතයේ නිරුද්ධ වේද නැත්නම් නිරුද්ධ වේ නම් එහි රූපස්කන්ධය නිරුද්ධ වුනිද අතීතයේ නිරුද්ධ වුනිද කියලා අහන්න. අනාගතයේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙන අතීතයේ රූපස්කන්ධය නිරුද්ධ වෙච්ච තැන් ඒ විදිහ ප්‍රශ්නයක් නෑහන්නේ. එතකොට යම් තැනක වේදනාස්කන්ධය අනාගතයේ නිරුද්ධ වේද ඒ කොහෙද නිරුද්ධ වෙන්න පුළුවන් නීත මහත්මිය? කොහෙද අනාගතයේදී වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්න පුළුවන්? වෙන්න පුළුවන් මේ වේදනාස්කන්ධයේ තියෙන තැන ඒ කියන්නේ මේ අසඤ්ඤ සත්‍ය අර චතුෝකාරේ පංචෝකාරේ. හරි. ඒ කියන්නේ අරූපේයි පංචවෝකාරේ පුළුවන් නේද? අනාගතයේදී නිරුද්ධ වෙන්නේ වේදනාස්කන්ධය ඔය තැන් දෙකේදී. ඒ තැන් දෙකෙන් රූපස්කන්ධය අතීතයේ නිරුද්ධ වුණු තැන් මොනවද? මේ අරූපයේ අතීතයේ කවදාවත් නිරුද්ධ වුණේ නැහැ. රූපස්කන්ධය නැති නිසා. රූපස්කන්ධයක් ඇති වෙලා තිබුණ නැති නිසා නිරුද්ධ වෙන්නේත් නැහැ නේද? හරි. නිරුද්ධ වුණේත් නැහැ. පංචවෝකාරේ නිරුද්ධ වුණා. අතීතයේ නිරුද්ධ වුණා. අනාගතයේ රූපස්කන්ධය නිරුද්ධ වුණා නේද? ඒකට කොහොමද මේකට අපි උත්තරේ දෙන්නේ? කලින් කියන්න ඕනේ සංසයට නොගැලපෙන එක නේද? කොයිකද සංසයට නොගැලපෙන්නේ? අපි දැන් දෙකයි කිව්වේ අරූපයයි පංචවෝකාරයි. නිරුද්ධ වුණ නැති එක. ඔව් මොකක්ද ඒ කොටම චතුකෝකාරය. ඔව් අරූපය නේද? අපි සාමාන්‍ය අරූපය කියන්නේ ඔය චතුකෝකාරය කිව්වත් හරි අරූපයේ හැටියට තමයි අපි පාලියෙන් කියන්නේ. කොහොමද ඒක කියන්නේ? අරූපේ තත්ත මේ ඉස්සෙල්ල වෙච්ච එකනේ කියන්නේ නේද? ඉස්සෙල්ල සම්නිට්ඨානය කියන්නේ ඔව්. අරූපේ තත්ත වේදනාස්කන්ධය නිරුච්චිස්සති නිරුච්චිස්සති ඔව් අනාගතේ අරූපේ තත්ත වේදනාස්කන්ධෝච නිරුච්චති එතන එතකොට කියන්න ඕනේ අරූපේ තත්ත වේදනාස්කන්ධෝ නිරුච්චිස්සති නොච තත්ත රූපස්කන්ධේ නිරුද්ධති නොච තත්ත රූපස්කන්ධෝ
නිරුච්චිත නොච තත්ත රූපස්කන්ධෝ නිරුච්චිත. නිරුච්චිත. හරි. නොච තත්ත රූපස්කන්ධෝ නිරුච්චිත. එතකොට පංචවෝකාරයේ තත්ත පංචභෝකාරයේ තත්ත වේදනාස්කන්ධයද වේදනාස්කන්ධෝච නිරුච්චිසති තත්ත රූපස්කන්ධෝද නිරුච්චිත. රූපස්කන්ධෝච නිරුච්චිත නේද? අරූපේ තත්ත වේදනාස්කන්ධෝ නිරුච්චිසති නොච තත්ත වේදනාස්කන්ධෝ නිරුච්චිත. රූපස්කන්ධනේ සමායන. මේක හදුනා. මේක මම ලිව්වෙ හින්දා මේ අඩුපාඩු තියෙනවා. අපි ගමු එතන රූපස්කන්ධය. ඊට පස්සේ මෙතන කියනවා මේක අර වෙන තැනකින් කොපි කරලා ගත්ත හින්දා අඩුපාඩු. එතකොට අපිට එනවා කොහොමද එන්නේ? අරූපේ තත්ත්ව වේදනාස්කන්ධෝ නිරුච්චිසති නොච තත්ත්ව රූපස්කන්ධෝ නිරුච්චිත. පංචවෝකාරයේ තත්ත්ව වේදනාස්කන්ධෝච නිරුච්චිසති රූපස්කන්ධෝච නිරුච්චිත. මේක පැහැදිලිද? ඒ කියන්නේ අපි මෙතන කතා කරේ සම්නිධානයට ඇති වෙන්නේ අරූපයයි පංචවෝකාරයයි. එතකොට ඒ තැන් දෙකේදීම සම්නිධානයට ගැලපුණ වේදනාස්කන්ධෝ නිරුච්චිසති. වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙන තැන් දෙකක් ඔය දෙකම නේද? හැබැයි පළවෙනියටම අපි ගත්තා සංසයට නොගැලපෙන කොටස. අරූපය ගත්තාම රූපස්කන්ධය අතීතේ නිරුද්ධ වුණේ නැහැ. මෙතන නිරුද්ධ වුණාද කියලා නහන්නේ. නිරුද්ධ වුණ නැති එක කලින් ගත්තා. නොච තත්ත්ව රූපස්කන්ධෝ නිරුච්චිත. දෙවෙනි එකට ගත්තා සංසයට ගැලපෙන පංචවෝකාරයේ තත්ත්ව වේදනාස්කන්ධෝච නිරුච්චිසති රූපස්කන්ධෝච නිරුච්චිත. මොකද පංචවෝකාරයේ අතීතේ රූපේ නිරුද්ධ වෙලා තියෙනවා. අරූපේ වගේ නෙවෙයි. නේද? මේක පැහැදිලිද? හොඳයි. එහෙනම් අපි ඊළඟ එකට යනවා. ඊළඟ එක කුමක් විය හැකිද? ඊළඟ යමකේ. දැන් මෙතන ගියේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී. ඊළඟ එක වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී නේ. මොකද්ද? අනුලෝම ඕකාස නේද? එහෙනවද? ඇහෙනවා ඕකාස වාරය. හොඳයි. හොඳයි. එතකොට අතීත අනාගත වාරයේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී. දැන් මෙහෙම ගත්තාම වේදනාස්කන්ධය අතීතයි සංඥාස්කන්ධය අනාගතයි. හරි? එතකොට මෙතන එන්නේ අපි කාටද යොමු වෙන්නේ? අපි යොමු වෙමු චන්ද්‍රිකා මහත්මිය. ඔබතුමීට පුළුවන් මේකේ තේරුම කියන්න? උත්සාහ කරන්න. මේකේ තේරුම යම් තැනක වේදනාස්කන්ධයේ නිරුද්ධ අතීතයේ වේදනාස්කන්ධයේ නිරුද්ධ වුනිද එතන සංඥාස්කන්ධයේ අනාගතයේ නිරුද්ධ වේද. හරියටම හරි. එතකොට ඔබතුමීම කියන්න කොහෙද අතීතයේ වේදනාස්කන්ධ නිරුද්ධ වුනේ? ඒ පංචවෝකාරයේ අරූපේ. අරූපේ. හරි. ඒ තැන් දෙක ගත්තාම පංචවෝකාරයයි අරූපයයි ගත්තාම සංඥාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ නොවන තැන් මොනවද? ඒ තැන් දෙකේම අනාගතයේ සංඥාස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ අපි සම්නිට්ඨානයට ආපු තැන් දෙකම සංසයට ගැලපෙනවා නේද? ගැලපෙනවා. ඔව්. එතකොට කුමක්ද පිළිතුරු විය යුත්තේ? ආමන්ත. සම්නිට්ඨානය සංසයට සම්පූර්ණයෙන් ගැලපෙනවා නම් උත්තරය ආමන්තයි. ඒ වගේම සම්නිට්ඨානය සංසයේ යම්කිසි කොටසකට පමණක් ගැලපෙනවා නම් ඒත් ආමන්තයි. නමුත් සම්නිට්ඨානයේ යම් කොටසක් සංසයට ගැලපෙනවා අනිත් කොටස සංසයට නොගැලපෙනවා නම් අපි ඒක නොගැලපෙන කොටස සාමාන්‍යයෙන් කලින් කියලා ගැලපෙන කොටස පස්සේ කියනවා. ඕක තමයි පැටර්න් එක. හරි? මම හිතනවා ඒක තේරුණා කියලා. එතකොට දැන් මෙතනදී යත් වේදනාස්කන්ධෝ නිරුද්ධිත කියන්නේ පංචවෝකාරයයි අරූපයයි ගත්තාම ඒ තැන් දෙකේ තමයි වේදනාව අතීතයේ නිරුද්ධ වුනේ. ඒ දෙකේම තියෙනවානේ නාම ධර්ම ටික තියෙනවානේ. එතන මෙතනට අයිති වෙන්නේ නැත්තේ අසඤ්ඤ සත්‍ය අපි ගැන කතා කරන්නේත් නැහැ සම්නිධානයට ඇතුළත් වෙලා නැති හින්දා.
අපි දැන් මෙතන ගන්නෙම අරූපයයි පංචවෝකාරය. ඒ තැන් දෙක ගත්තාම සංඥා ස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවද? තැන් දෙකේදීම නිරුද්ධ වෙනවා. එහෙමනම් සම්නිට්ඨානයට ගත්ත තැන් දෙකම සංසයට ගැලපෙනවා. එහෙමනම් අපිට උත්තරේ ලැබෙනවා ආමන්තා කියලා. හොඳයි. චන්ද්‍රිකා මහත්මියට පුළුවන් මේකේ පටිලෝම පුච්චාව අහන්න. අහන්න බලන්න පටිලෝම පුච්චාව. එහෙනවද? සාමාවෙන් මම ඔෆ් කරන් ඉඳලා කියන්නේ. යත්ත සංඥාකන්தோ නිරුද්ධිස්සති අපි පටිලෝමේ අහනකොට පොඩි කෑල්ලක් අතින් දානවා නේද? අත්තවාපන අන්න. යත්තවාපන සංඥාස්කන්ධෝ නිරුද්ධිස්සති ඉති නිරුද්ධිස්සති තත්ත වේදනාස්කන්ධෝ නිරුද්ධිත්තාති. අන්න හරි. හරියටම හරි. යත්තවාපන සංඥාස්කන්ධෝ නිරුද්ධිස්සති තත්ත වේදනාස්කන්ධෝ නිරුද්ධිත්තාති. මේකට ඔබතුමියම කියන්න බලන්න මොකද්ද මේ සම්නිඨානයට ලැබෙන භූමිය කියලා? සම්නිඨානයට ලැබෙන්නේ සංඥාස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙන තැන්. ඔව්. එතකොට අනාගතේ සංඥාස්කන්ධේ නිරුද්ධ වෙනවා නම් එතනත් වෙන්න ඕනේ පංචවෝකාරයයි චතුවෝකාරයයි. හරි. එතකොට එතනින් ඒ තැන් දෙකම බැලුවොත් ඒ තැන් දෙකේම අනාගතේ වේදනාස්කන්ධේ අතීතේ වේදනාස්කන්ධේ නිරුද්ධ වෙලා තියෙන්න පුළුවන් තැන්. එහෙමනම් ඒ කියන්නේ සම්නිස්ථානයේ තැන් දෙකම ගැලපෙනවා සංසයට නේද? ඔව් ඔව්. එතකොට ආමන්තා. එතකොට ආමන්තා කියලා උත්තරේ ලැබෙනවා. හරි. එතකොට සම්නිස්ථානයට අයිති උනේ සංඥාස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙන තැන්. ඒ කියන්නේ පංචවෝකාරයයි අරූපයයි. ඒ තැන් දෙකම ගත්තොත් වේදනාස්කන්ධය අතීතේ නිරුද්ධ වෙච්ච තැන්. එහෙමනම් ඒ සම්නිස්ථානයේ කියන තැන් දෙකම සංසයට ගැලපෙන තැන්. එහෙනම් අපිට ආමන්තා කියලා පිළිතුර ලැබෙනවා. හොඳයි. ඊළඟ යමකේ කුමක් විය යුතුද? අපි ලක්ෂ්මී මහත්මිය කියනවා. ඊළඟ යමකේ වෙන්න ඕනේ මේ පුද්ගලෝකාස. මොන මූලද මොන මූලීද? රූපස්කන්ධ මූල, වේදනාස්කන්ධ මූලී. හරියට කියන්නේ රූපස්කන්ධ මූල. රූපස්කන්ධ මූල, වේදනාස්කන්ධ මූලී. වේදනාස්කන්ධ මූලී. හරි. හරි. ඒක කොහොමද ඔබතුමී කියන්නකෝ මේ සම්නිට්ඨානය සංසය කියලා අපිට ඒක තේරුමක් කියන්නකෝ. ඒක ඔබතුමා දානවද? දාලා තියෙන්නේ. මට පේන්නේ නැහැ. අනිතර පේන්නේ නැද්ද? පේනවා ලක්ෂ්මී මහත්මිය. මට පේන්නේ පරණ එක. ඒ කියන්නේ දැන් හරි 47 නේද? 40. ඔව් මම දැනුයි පේන්නේ. මට අද පොඩ්ඩක් හරි. සමාවෙන්න ජයන්ත මහත්තයා මොකද්ද කියන්නේ කිව්වේ මේ සම්නිට්ඨානයෙන්? පාලියෙන් කියලා ඒක සිංහල තේරුමක් කියන්නේ. හරි. යස්ස යත්ත රූපඛන්தோ නිරුද්ධිත තස්ස තත්ත වේදනාඛන්தோ නිරුද්ධිස්සති. යමෙකුට යම් තැනක රූපස්කන්ධය අතීතේ නිරුද්ධ වුණාද ඔහුට එතන අනාගතේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙයිද? වෙද්දයත්. හරි. එතකොට දැන් කියන්නේ කාට කොතනද රූපස්කන්ධය අතීතයේ නිරුද්ධ වුනේ? දැන් මෙතනදී මේ පුද්ගලයාත් එක්ක කතා කරන්නේ පුද්ගලයයි භූමියයි දෙකම එක්ක. එතකොට කාට කොතනද රූපස්කන්ධය අතීතයේ නිරුද්ධ වුනේ? එතකොට අතීතයේ නිරුද්ධ වෙන්න පුළුවන් පංචවෝකාරේ චුත වෙන්නන්ටත් පිරිනිවන කට්ටියටත්. ඔව්. අතීතයේ නිරුද්ධ අතීතේනේ දැන් මෙතන අහන්නේ. එතකොට පංචවෝකාරේ පිරිනිවන කට්ටියට චුත වෙන කට්ටියට නිරුද්ධ වෙලා තියෙන්න පුළුවන් අතීතේ. පොඩකින්. එතකොට හරි කියන්නේ. අසඤ්ඤ සත්‍යේ චුත වෙන කට්ටියට. හරි. අසඤ්ඤ සත්‍යේ චුත වෙන කට්ටියට. නිරුද්ධ මේ හැබැයි අහන්නේ කියන්නේ යස්ස යත්ත රූපස්කන්ධෝ නිරුද්ධිත කියලා කියනකොට යමකට යම් තැනක රූපස්කන්ධය අතීතයේ නිරුද්ධ වීද? හරි? හරි.
ඒ අයට අනාගතයේදී වේදනා ස්කන්ධ නිරුද්ධ වේද කියලා අහන්නේ. ඒ කියන්නේ අසඤ්ඤ සත්‍ය ගන්න බැරිද ජයන්ත නෑ මහත්තයා? පුළුවන් ගන්න පුළුවන්. එතන අනාගතයේදී වේදනා ස්කන්ධය නිරුද්ධ නොවන කෙනෙක් හැටියට ගන්න පුළුවන් එතන. පුළුවන්. හරි. ඒ වගේම දැන් අපි ඇත්තටම අර පිරිනිවෙන තැන කිව්වේ ඒ සංසයට අදාළව නේද? ඒක පොඩ්ඩක් මතුවලා ආවේ. මොකද අපි දන්නා වේදනා ස්කන්ධය අනාගතයේදී නිරුද්ධ නොවන කට්ටියක් ඉන්නවානේ. ඔව්. ඒක නිසා ඒක ගත්තේ නේද? ඔව් නිරුද්ධ දැන් මම බැලුවේ ඉස්සෙල්ලාම දැන් රූපස්කන්ධය කාටද නිරුද්ධ වුනේ කිව්වහම අපිට පුළුවන් පිරිනිවන කට්ටියටත් අනිවාර්යයෙන්ම නිරුද්ධ වෙනවා. ඔව්. චුත වෙන කට්ටියට නිරුද්ධ වෙනවා. ඒගොල්ල අතරින් වෙනව නෙවෙයි. අතීතේ නිරුද්ධ වෙලා තියෙනවා. ඔව් වෙලා තියෙනවා. ඔව් වෙලා තියෙනවා. හරි. ඒගොල්ල අතරින් අතීතේ වේදනා ස්කන්ධයක් නිරුද්ධ වෙන්න බෑ පිරිනිවිච්ච කට්ටියට කියලා මම හිතුවේ. අනාගතේ දැන් අර සංසේ තියෙන්නේ පස්සතත් වේදනා කන්දෝ නිරුද්ධ ස්ථಿತಿ කියලා අනාගතේ නිරුද්ධ වෙනවද කියලානේ අහන්නේ. ඒගොල්ලන්ට ගන්න බෑ පිරිනිවිච්ච කට්ටිය. පිරිනිවෙන කට්ටියට ගන්න බෑ. පිරිනිවිච්ච කට්ටියට නෙවෙයි පිරිනිවෙන කට්ටියට. අපි පිරිනිවිච්ච කට්ටිය ගැන කතා කරන්නේ නේද? අපි පිරිනිවෙන කට්ටිය ගැන කතා කරනවා. හරි හරි. ප්‍රවෘත්ති වාරේ නේද? හරි. හරි. එතකොට අපිට දැනනොත් යස්ස යත්ත රූපක්ඛන්தோ නිරුද්ධිත්ත කියනකොට හම්බුණා කොටසක්. ඒ කාටද? පංචවෝකාරයෙන් පිරිනිවෙන කට්ටිය ගත්තාම ඒගොල්ලන්ට අතීතයේ රූපස්කන්ධයක් නිරුද්ධ වෙලා තියෙනවා නේද? ඔව්. ඒ කට්ටිය ගත්තොත් අනාගතයේදී වේදනා ස්කන්ධයක් නිරුද්ධ වෙනවද? පිරිනිවෙන කට්ටියට නෑ. නෑ. ඒ කියන්නේ සංසයට ගැලපෙන්නේ නෑනේ. නෑ. හරි. ඒ වගේම අපි ගත්තොත් එහෙම අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍යයන්ට හරි? අසඤ්ඤ සත්වේනට කියලා කියනකොට අපි ඇයි එහෙම කියනකොට ගන්න ස්ථාන දෙක මොකද්ද? අසඤ්ඤ සත්වේනට අසඤ්ඤ සත්වේනට කියලා ගත්තොත්. නැත්නම් අසඤ්ඤ සත්තානං කියලා ගත්තොත්. ඔව්. ඔව්. එතකොට එතන අසඤ්ඤ සත්‍යේ උපදින පුද්ගලයාත් අපි සැලකුවොත් අපි හිතමුකෝ දැන් අසඤ්ඤ සත්‍යේ උපදින පුද්ගලෙක්. ඔව්. එයාට එතන අතීතයේ රූපස්කන්ධය නිරුද්ධ වෙලා නැද්ද තියනවද? එතන එයා යම්කිසි පෙර ජීවිතයක එතන හිටියානම් එතන නිරුද්ධ වෙලා තියෙන්න පුළුවන්. කියනවා. ඒ කියන්නේ අසඤ්ඤ සත්‍යයේ උපදින කෙනාට සම්නිට්ඨානෙ ගැලපෙනවානේ. අසඤ්ඤ සත්‍යයේ උපදින කෙනාටත් සම්නිට්ඨානෙ ගැලපෙනව නේද? ඔව් සම්නිට්ඨානෙ ගැලපෙනවා. sorry මම සංසේදියා බලන් හිටියා. ඔව් හරි. ඒ වගේම අසඤ්ඤ සත්‍යයෙන් චුත වෙන එක්කනාට සම්නිට්ඨානෙ ගැලපෙනවද? එයාට ගැලපෙනවා. එයාට ගැලපෙනවා. ඒ තැන් දෙකටම ගැලපෙනවා නම් අපි කොහොමද කියන්නේ? ඒක කියන්නේ අසඤ්ඤ සත්තාන. අසඤ්ඤ සත්තානං කියලා කියනවා. ඒ තැන් දෙකටම ගැලපෙනවා. හරි. ඒ දෙන්නටත් ගැලපෙනවා මේ රූපස්කන්ධය අතීතයේ නිරුද්ධ වුණා. අනාගතයේදී එතන වේදනා ස්කන්ධය ඇති වෙනවද? අනාගතයේ එතන වේදනා ස්කන්ධය ඇති වෙන්නේ. අසඤ්ඤ සත්‍ය ඇති වෙන්නේ. නිරුද්ධ වෙනවද? නැහැ. නිරුද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් සංසයට ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. නොගැලපෙනවා නේ. හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම පංචවෝකාරයේ චුත වෙන අයට. ඔව්. පංචවෝකාරයේ චුත වෙන අයට රූපස්කන්ධය නිරුද්ධ වෙනවා. අනාගතයේ එතන වේදනා ස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන්. අනාගතයේ වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා නේ. නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. ඔව් පංචවෝකාරයේ උපදින අය කිව්වොත් ඒත් කමක් නැහැ නේද? පංචවෝකාරයේ ඉපදින අය ගත්තොත් ඒගොල්ලන්ට අතීතයේ එතන රූපස්කන්ධය නිරුද්ධ වෙලා තියෙනවා නේ. ඔව්. අතීතයේ පංචවෝකාරයේ ඉපදුනා නම් පෙර ජීවිතවල එයාට එතන රූපස්කන්ධය නිරුද්ධ වෙලා තියෙනවා නේ. ඔව්. ඒ වගේම එයාට අනාගතයේදී වේදනා ස්කන්ධයක් නිරුද්ධ වෙනවා. ඔව්. නේද? ඔව්. හොඳයි. ඔය දැනුමත් එක්ක අපි බලමු මේකේ විසර්ජනය කොහොමද තියෙන්නේ කියලා. සමහරට වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් ඔය දැනුම මම හිතන්නේ ප්‍රමාණවත් වෙනවා. හොඳයි. අන්න බලන්න. පංචවෝකාරයේ පරිනිබ්බන්තාන අසඤ්ඤ සත්තාන අපි මේ දෙකම කතා කරා නේද අපිට කතා කරා. ඉවනේ මේ තැන් දෙකම ගැන. හරි. පංචවෝකාරයේ පිරිනිවෙන කරත් මේ සම්නිට්ඨානයට ගැලපෙන එයාට අතීතයේ රූපස්කන්ධය නිරුද්ධ වෙලා තියෙනින්ද එතන
ඒ වගේම අසඤ්ඤ සත්‍යයන්ටත් ගැලපෙනවා. මොකද ඒ අසඤ්ඤ සත්තානං කියලා ගත්තේ අපි එතනදී ඒකේ උපදින කට්ටියයි චුත වෙන කට්ටිය දෙගොල්ලෝ. කට්ටියටයි දෙගොල්ලන්ට පොදු නිසා නේද? ඔව් ඔව්. අසඤ්ඤ සත්තානං තේසං සත්ත්ව රූපක්ඛන්தோ නිරුච්චිත්ත එතන එයාගේ පෙර භවවලදී අසඤ්ඤ සත්ත්වයේ ඉපදුනා කලින් ඉපදිලා තියෙන අවස්ථාවලදී ඒක නිරුද්ධ වුණා. හැබැයි මේ තැන් දෙකේදීම පංචවෝකාරේ පිරිනිවන එක්කනටත් අසඤ්ඤ සත්වයනටත් එහි පංචවෝ දැන් පිරිනිවන එක්කනට අපව පංචවෝකාරේ වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්න ඉපදෙන්නේ නැහැ නේද? වේදනාස්කන්ධයක් ඉපදෙන්නේ නැහැ. මතු භවයක් නැති නිසා. ඒකින්ද නෝච තේසං තත්ත්ව වේදනාස්කන්ධෝ නිරුද්ධිස. ඒක ඉපදෙන්නේ නැති හින්දාම නිරුද්ධ වෙන්නේ නැහැ. නෝච තේසං තත්ත්ව වේදනාස්කන්ධෝ නිරුද්ධිස. ඒ අසඤ්ඤ සත්‍යය ගත්තත් එතන කොපමණ වාරයක් මත ඉපදුනත් වේදනාස්කන්ධයක් හටගන්නේ නැති හින්දා වේදනාස්කන්ධ නිරුද්ධ වෙන්නේ නැහැ. හරි. ඒක පැහැදිලිද? ඒක ගැන කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? නැත්නම් පැහැදිලියට කියන්න. ඊට පස්සේ කියනවා ඊතරේසං පංචවෝකාරාණං. දැන් බලන්න මෙතන මේ පංචවෝකාරාණං කිව්වයි ලක්ෂ්මී මහත්මිය. පංචවෝකාරේ උපදින චුත වෙන කට්ටිය. අන්න හරි. දැන් පංචවෝකාරේ ඉපදෙන කෙනෙකුටත් අතීතයේ පංචවෝකාරේ ඉපදෙලා තියෙනවා නම් එයාට රූපස්කන්ධය නිරුද්ධ වුණා. නේද? ඒ වගේම චුත වෙන කෙනෙක් හිටියත් එයාටත් අතීතයේ රූපස්කන්ධය නිරුද්ධ වෙනවා. එහෙනම් අපි එතෙන්දි ගන්නවා පංචවෝකාරාණං කියලා. හරි? තේසං තත් රූපස්කන්ධෝච නිරුද්ධිත රූපස්කන්ධයේද නිරුද්ධ විය වේදනාස්කන්ධයේද අනාගතේ නිරුද්ධ වෙනවා. අනේ හරි මේක නේද? හරි හරි තේරුණා. මන් පාන කට්ටිය වෙනවා අපි ගත්තනේ මෙතන. මේ අනිත් අය ගැන කියන්නේ ඊතරේසං කියනකොට. ඉතිරි කට්ටිය ගැන. ඉතිරි පංචවෝකාරයේ නට. මේක පැහැදිලි ඇති කියලා හිතනවා. ප්‍රශ්නයක් තියෙනවද? පැහැදිලි. හොඳයි. පැහැදිලි ඒක මතක තියාගන්න ඕන එක තමයි දැන් මේ අර අනාගතයේ දැන් පිරිනිවන් පාපු අය නෙමෙයි පිරිනිවෙන අය කියලායි කියන්නේ නේද? පිරිනිවෙන අය. මොකද මේකේ විශේෂ දේ තමයි මේ ප්‍රවෘත්ති වාරය කියන්නේ. ඔව් ඒක තමයි. මට ඒක මතක නැතුණා. ප්‍රවෘත්තියයි ගන්න. හරි. ඒක ප්‍රවෘත්ති කියන්නේ උපතක් ඉපදිලා ඉන්න කට්ටිය. උපතයි චුතිය. ඒ ජීවිතයේ ප්‍රවෘත්ති කියලා කියන්නේ. එතන ඇත්තටම ගන්න මේ උපතත් චුතියක් තමයි ගන්න හැමතැනම. චුත වෙනවා කියන්නේ පිරිනිවෙන තැනත් චුත වීමක් හැටියට අපි ගන්න. අපි කියනවානේ රහතන් වහන්සේගේ චුති චිත්තය කියලා කතා කරනවානේ නේ. ඔව්. ඉතින් අපි අර වැඩි ගෞරවයකට අපි පිරිනිවෙනවා. දැන් උපතත් උපත වීමක් කියලා ගන්නකොට අනිවාර්යයෙන්ම ඉතින් ඒ වෙලාවේ ඒකේ ඉන්න අයත් සම්පූර්ණයෙන්ම අයිති වෙනවා නේද? ඒ කියන්නේ දැන් අසඤ්ඤ සත්තානං කිව්වහම අසඤ්ඤ සත්තාවේ දැනට ඉපදිලා ඉන්න අයත් අයිති උපදින අයයි චුත වෙන අය හැමෝටම පොදි. දැනට ඉන්නකම් හැමෝටම පොදි. ජීවත් වෙන අයටයි උපදින කට්ටියටයි චුත වෙන අයට ඔක්කොටම පොදු ධර්මයක් තමයි ගන්නකොට තමයි අපි මේ පංචවෝකාරාණං අසඤ්ඤ සත්තානං කියලා ගන්නෙ නේද? තීරණ එක එතකොට ඔන්න ඔය වගේ පොඩි මේකේ තියෙන අර මේ විදි ක්‍රම අල්ලගත්තාම අපිට ලේසි කීවර්ඩ්ස් වගේ තියෙනවා මේකනේ. මොකද? කීවර්ඩ්ස් වගේව තියෙනවා. කීවර්ඩ්ස් ටික හොයාගත්තාම හරිම ලේසි. දැන් අපි දන්නවා මුලින්ම මේ සංසයට නොගැලපෙන ටික කලින් කියනවා සංසයට ගැලපෙන ටික පස්සේ කියනවා වගේ ඒ පැටර්න් එක අපි අල්ලගත්තාම මේක අපිට තේරුම් ගන්න ගැට ගහ ගන්න පහසුවක් ලැබෙනවා. එතකොට ඊළඟට මේකේ අපි ඊළඟට යනවා නීත මහත්මියට. නීත මහත්මිය නෙවෙයි කවුද තව ඉන්නේ අපේ? අපි ශ්‍රීමති මහත්මිය. ශ්‍රීමති මහත්මිය කියන්නකො මේකේ පටිලෝමේ පුච්චා පටිලෝමය යස්සවා පනයත්ත වේදනක්ඛන්தோ නිරුද්ධිස්සති තස්ස තත්ත රූපක්ඛන්தோ නිරුද්ධිත්ත. බොහොම හරි. නිරුද්ධිත්තාති. හොඳයි. එතකොට මේකේ තේරුමක් කියන්නකෝ ශ්‍රීමති මහත්මිය. යමෙකුට යලි යම් තැනක වේදනක්ඛන්දේ අනාගතයේ නිරුද්ධ වන්නේද ඕහට එතන රූපස්කන්ධයේ අතීතයේ නිරුද්ධ වී දෙයක්. අන්න හරි. එතකොට යලි යමකට යම් තැනක වේදනාස්කන්ධය අනාගතයේ නිරුද්ධ වන්නේ නම් හරි. ඕහට එතන රූපස්කන්ධය අතීතයේ නිරුද්ධ වුණාද කියලා තමයි අහන්නේ. හරි. එතකොට දැන් මෙතනින් සලකා නොබැලිය යුතු කොටස කවුද?
අසඤ්ඤ සත්ත මේකදී අහනවා වේදනාස්කන්ධ නිරුද්ධිස්සති. වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙන කියනකොට මුලින්ම සිහි වෙන්න ඕනේ කට්ටියක් ඉන්නවා. සිහි වෙන්න ඕනේ. සිහි වෙන්න ඕනේ තමයි මේ සුද්ධාවාස. සිහි වෙන්න ඕනේ කියන්නේ තමයි. මෙතන ඉවත් කළ යුතු කොටසක් 100ට එනවා. ඔව් ඒ අසඤ්ඤ සත්තානං අසංසත්තේ තව කොටසක් පිරිනිවෙන්නන්. පිරිනිවෙන්න. දැන් පිරිනිවෙන්නන්. පිරිනිවෙන කට්ටියට මේ නිරුද්ධ වෙන්නේ නැහැ නේද? දැන් මෙතන සම්නිඥානයේ ස්ථිරවම කියනවා වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවා කියලා. එහෙමනම් අපිට මේ පිරිනිවෙන කට්ටිය මෙතනට ගාව ගන්න බැරි බව අපි මුලින්ම දැනගන්න ඕන. හරි? මෙතන සුද්ධාවාසය අයිති වෙනව නේද? ඒ කට්ටියට අනාගතයේ වේදනාස්කන්ධයක් විරුද්ධ වෙනවද? අපි බලමු මේක ගැන කතා කරලා දැනට හිතන්න පිරිනිවෙන අය මෙතනට ගන්න බෑ නේද? ඒ වගේම මෙතන යත්ත කියලා තියෙන හින්දා අසඤ්ඤ සත්‍යයේ කිසිම කෙනෙක් මෙතනට ගන්නත් බෑ. මොකද අසඤ්ඤ සත්‍යය කියලා කියන්නේ වේදනාස්කන්ධයක් හටගන්නේ නැහනේ. නිරුද්ධ වෙන්න තියෙන මූලිකම අවශ්‍යතාවය මොකක්ද යමක්? පවතින්න ඕන. හට ගන්න ඕන. හට ගන්න ඕන. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ කියලා කියන්නේ. එතකොට ඒ හට ගන්න නැති තැන් ගැන අපි කිසිම සැලකිල්ලක් මෙතනදී ගන්නෙ නැහැ. එහෙමනම් අපිට කොයි භූමිද මෙතන ගන්න වෙන්නේ? භූමිය හැටි ගත්තොත් මොනවද ගන්න වෙන්නේ? ඔතන ගන්න වෙන්නේ අරූපෙයි මේ පංචවෝකාරී. නේ ඊට පස්සේ අපි පුද්ගලය හොයා ගන්න ඕන නේද? පුද්ගලය හොයා ගන්නකොට අපිට සංසය ගැන පොඩ්ඩක් ඇහැ ගහන්න වෙනවා. හරි? එතකොට අනාගතයේදී වේදනාස්කන්ධය හටගන්නේ කාටද? ඒ අයට අතීතයේ රූපස්කන්ධය නිරුද්ධ වුණාද කියලා අහන්නේ. එතකොට කොයි කට්ටිය ගැනද අපි එතකොට දැන් මෙතෙන්දී බලන්න වෙන්නේ? ශ්‍රීමති මහත්මිය. එතකොට ඔතන ගත්ත හැකි අරූපාණං වේදන තේසං තත්ත වේදනක්ඛන්தோ නිරුද්ධිස්සති කියත හැකි නෝච තත් රූපක්ඛන්தோ නිරුද්ධිත්තාතිත් කියත හැකි අරූපේ ඉපදෙන කෙනාටත් අරූපෙන් චුත වෙන කෙනා දෙන්නම ගත්තත් අරූපාණ එතන අනාගතයේදී වේදනාස්කන්ධයක් හටගන්න හින්දා ඒක නිරුද්ධ වෙන්න පුළුවන් නේද? හැබැයි මේ දෙන්නටම අතීතයේදී රූපස්කන්ධයක් එතන නිරුද්ධ වුණේ නැහැ නේ. මොකද රූපස්කන්ධයක් හටගෙන තිබුණේ නැහැ නිරුද්ධ වෙන්න. ඒක නිසා අර රූපේ උපදින චුත වෙන කියන දෙකම එකතු කරලා ඔබතුමිය කොහොමද කිව්වේ? අරූපාණං තේසං තත්ත අරූපාණං තේසං තත්ත ඒකයි සුද්ධාවාසේ උපජ්ජන්තානං ගත්ත හැකි නේද? උපජ්ජන්තානං තත්ත. එතකොට සුද්ධාවාසේ උපජ්ජන්තානං අරූපාණං තේසං තත්ත වේදනක්ඛන්தோ නිරුද්ධිස්සති නෝච තත්ත රූපක්ඛන්தோ නිරුද්ධිත්ත. ඇයි එතකොට ඇයි සුද්ධාවාසේ උපදින අය ගත්තේ? දැන් උපදින අයට අනාගතේ තාම පිරිනිවන් පාන්නේ නැහනේ. ඒක නිසා සුද්ධාවාසේදී එතනදිම නිරුද්ධ වෙනවනේ අනාගතේ කවදා හරි වෙන තැනක උපදින්නේ නැහනේ. ඒක නිසා සම්නිට්ඨානෙට හරි මීට පෙර සුද්ධාවාසේ මේ රූපක්ඛන්දේ නිරුද්ධ වෙන්න මීට පෙර නිරුද්ධ වෙලා නැහනේ. ඉපදුන මේ එක වතාවයිනේ උපදින්නේ. එක වතාවයි උපදින්නේ. ඉපදිලා එක වතාවෙන් නිරුද්ධ වෙන්නේ. ඔව් මෙතන මෙහෙම එකක් තියෙනවා. මෙතන සුද්ධාවාසයේ උපදිනවා කියනකොට ඒ භූමි වලත් පළමුවෙන්ම පහළ වෙන එක්කෙනා. ඒ කියන්නේ ඒ භූමි වෙන වෙනම ගත්තත් පහළ වෙනවනේ කෙනෙක්. හරි අපි හිතමු අවිහේ උපදින අනාගාමී ආර්යයන් වහන්සේ. ඒ ආර්යයන් වහන්සේ අපි හිතමුකෝ උද්දන්සෝත අකනිට්ඨගාමී කියලා. හරි? එහෙම වුණොත් ඒ අවිහෙන් චුත වෙනකොටත් වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. ඒකත් සලකන්න වෙනවා. ඒ තලවල ගත්තත් ඒ තලවලදිත් වේදනාස්කන්ධ චුත වෙනකොට නිරුද්ධ වෙනවා. ඒ වගේම පිරිනිවන් පාන කොටත් වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. ඒ දෙකම හිතන්න වෙනවා. ඒකත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ කොහොම ගත්තත් එක එක භූමියේ ගත්තත් අතීතයේ පහළ වෙලා නැහැ. ඒක නිසා නිරුද්ධ වෙන්නේ අතීතයේ නිරුද්ධ වෙලා නැහැ.
කොයි භූමියක ප්‍රතිසන්දි ගන්න ආර්යයන් වහන්සේ කෙනෙක් වුණත් ඊට කලින් ඒ භූමියේ ස්කන්ධ පහළ වෙලා තිබිලා නැහැ. ඒකෙන්ද නිරුද්ධ වෙන්න විදිහක් නැහැ අතීතේ. ඒක නිසා අපි කියනවා කිසිම ස්කන්ධයක් සුද්ධාවාස භූමිය ගත්තාම අතීතේ නිරුද්ධ වෙලා නැහැ. ඒ වගේම ඒ භූමියේ නැවත හටගන්නෙත් නැහැ. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. ඒ විදිහටයි අපි ගන්නෙ මෙතන. හරි. එතකොට දැන් අපිට කොටස් දෙකක් හම්බුණා නේ. එකක් තමයි සුද්ධාවාසේ uppajjantāna. හරි. අනිත් එක අරූපාන. අරූපාන. හරි. ඊට පස්සේ සංසයට ගැලපෙන කොටස මොකක්ද? ගැලපෙන්නේ ඉතිරි පංචවෝකාරාණං ඉතරේ සම්පංචවෝකාරාණං. අන්න හරි. එතකොට මොකද ඇයි එතන පංචවෝකාරාණං කිව්වේ ඇයි? එතන පංචවෝකාරාණං කියලා කිව්වේ පංචවෝකාරයේ ඉන්නන් අනාගතේ නිරුද්ධ වෙනවා වේදනාස්කන්ධය. එතන අතීතෙත් නිරුද්ධ වෙලා තියෙනවා කවදා හරි. ඔව් අපි ඒක පංචවෝකාරාණං කිව්වේ කොයි අවස්ථාව සලකලාද කිව්වේ පංචවෝකාරාණං කිව්වේ? දැන් ඉන්න අය. නෑ අපි ඒකට පැහැදිලි කිරීමක් කරා. චුත වෙන අයයි උපදින අය. එතෙන් ඔයගොල්ලෝ මේ චුත වෙන අයයි උපදින අයයි කියන තැන් දෙකටම පොදුයි නම් අපි කිව්වා ඒක ඒ විදිහට පංචවෝකාරාණං කියලා ගන්න කියලා නේද? ඒතකොට ඒ විදිහට තමයි ඇත්තටම මේ තාර්කිකව අපිට කියන්න පුළුවන්. ඒක ඉන්න අය කියලා කියන්න පුළුවන්. නමුත් මූලික වශයෙන්ම උපදින අවස්ථාවටත් සත්‍යයි නම් චුතවන අවස්ථාවටත් සත්‍යයි නම්. ඒ කියන්නේ මේ දෙකොල්ලන්ටම අනාගතයේදී වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවා නම් අපි කියනවා මේ පංචවෝකාරාණං කියලා. හරි. ඒ විදිහට තමයි එතකොට එන්නේ පංචවෝකාරාණං තේසං තත්ත්ව වේදනාස්කන්ධෝ නිරුද්ධිස්සති. පංචවෝකාරාණං තේසං තත්ත්ව වේදනාස්කන්ධෝච නිරුද්ධිස්සති රූපස්කන්ධෝච නිරුද්ධිත්ත. මට ප්‍රශ්නයක් තියෙනවා මේ ජයන්ත මහත්තයා. ඇයි අපි ඔය ඉතරේසම් පංචවෝකාරං කියන්නේ? ඇයි අපිට උතර පංචවෝකාරං කියන්නේ? සුද්ධාවාසය කියන එකත් පංචවෝකාරයේ කොටසක් නේ. ඒක නිසා. දැන් මට එකපාරට දැන් සුද්ධාවාසය කියන එක හිතන්න හිතුන්නේ නැහැ. ඇයිද දන්නේ? හරි. මේව පරිහරණය කරනකොට ඒක එනවා. සුද්ධාවාසයේ පංචවෝකාරයක් නේ. ඔව්. මට රග්ගන වේදනාවක් මේ යස්ස යත්ත කියන තැන්වල බලන්න සුද්ධාවාසේ uppajjantānaං සුද්ධාවාසේ පරිනිබ්බන්තානං දෙකත් හිතන්න. මේ එහෙම බලුවහම අහු වෙනවනේ. දැන් කඩලා බලන්න ඕනේ. සුද්ධාවාසේ උපදින්නන් පිරිනිවෙන්නන් අරූපේ උපදින්නන් පිරිනිවෙන්නන් එහෙම නැත්නම් චුත්ත වෙන්නන් මේ වගේ කඩ මම නම් බලන්නේ. ඔව් ඒක තමයි. ඒක ඉතරේසන් කියනකොටම අපි දැනගන්න ඕනේ මේකේ කොටසක් උඩේකට ඇතුළත් වෙලා නේද? හරි. හොඳයි තේරුණා බොහොම. ඉතරේසන් කියලා කෙලින්ම පටන් ගන්න බෑ. ඒ කියන්නේ අපි සම්පූර්ණ ඡේද කීපයක් ගත්තොත් ඉතරේසන් කියලා පටන් ගන්න බෑ. ඒක ඕනේ දෙවෙනි ඡේදය හෝ තුන්වෙනි ඡේදය හෝ ඒ විදිහට එන්නේ. දැන් මෙතන දෙවෙනි ඡේදය ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ උඩ කොටස යම් කිසි කොටසක් සඳහන් වුණා. ඒකේ ඉතුරු වෙච්ච කොටස තමයි මේ මෙතන සඳහන් කරලා තියෙන්නේ. හරි. හොඳයි බොහොම පිං. හරි. එහෙමනම් අපිට ප්‍රේමලාල් මහත්තයා සම්බන්ධ වෙලා ඉන්නවනේ. නෑ ප්‍රේමලාල් මහත්තයා නෙවෙයි. ප්‍රේමසිරි මහත්තයා නේ. ප්‍රේමසිරි මහත්මයා ඉන්නවද? සම්බන්ධ වෙලා ඉන්නවා. පෙරවන් සරණයි. මම පොඩි වැඩකට පොඩ්ඩක් එළියට මේ එහා වුණා. හොඳයි. අපි වර්ෂා වැඩි මේ ජයන්ත මහත්මයා මේ වෙලාවේ. හරි. අපි කැමති කාටද අපි යන්නේ? චිරස්ත්‍රි මහත්මියට පුළුවන් ද මේකේ ඊළඟ යමකේ මොකද්ද කියලා කියන්නේ? අනාගත වාරේ අතීත අනාගත වාරේ පුද්ගලෝකාස හරි. පුද්ගලෝකාස මොන මූල ලෝකාසිකේ මේ
එතන දැන් අපි කිව්වනේ වේදනා ස්කන්ධ නිරුද්ධති එතකොට එන්නේ ස්කන්ධ මූල වේදනා ස්කන්ධ මූලී නේද? ඊළඟට අපි කතා කරන්න වෙන්නේ මොකද්ද? වේදනා ස්කන්ධ මූලී සංඥා ස්කන්ධ මූල. වේදනා ස්කන්ධ මූල සංඥා මූලී. අන්න බලන්න මෙතන කියනවා යස්ස යත්ත වේදනා ස්කන්ධෝ නිරුද්ධිත තස්ස තත්ත සංඥා ස්කන්ධෝ නිරුද්ධිස්සති इति. ඊටස්සේ මහත්මියට පුළුවන් මේකට සිංහල පරිවර්තනය කරන්න. යමෙකුට යම් තැනක වේදනා ස්කන්ධය නිරුද්ධ වේද එතන නිරුද්ධිත කියන්නේ මොකද්ද? නිරුද්ධ මේ කතා කරන වාරය මොකද්ද? ඒක දැන් මේ කතා කරන්නේ අතීත වාරය. අනාගත වාරය නේද? එතකොට නිතරම වේදනා ස්කන්ධය අතීතයි සංඥා ස්කන්ධය අනාගතයි. එතකොට දැන් මේ මෙතන වේදනා ස්කන්ධය ගැන අහනකොට අපිට කොහොමද කියන්න වෙන්නේ? යමකට යම් තැනක වේදනා ස්කන්ධය නිරුද්ධ වීද ඔව් ඕහට අනාගතයේ එතන සංඥා ස්කන්ධය නිරුද්ධ වේවිද අනාගතයේ නිරුද්ධ වේද කියලා කියන්නේ නේද? හොඳයි. දැන් කාට කොතනද වේදනා ස්කන්ධය නිරුද්ධ වෙන්නේ? අපි දන්නවා යම් ඕනෑම සත්‍යයක ඉපදෙනකොට කිසිම ස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපිට මේ උපදින ස්ථානයක් උපදින කෙනෙක් ගැන මෙතන කතා කරන්න බෑ. කොයි භූමියකවත් උපදින කෙනෙක් ගැන මෙතන කතා කරන්න බෑ. එතකොට ස්කන්ධ නිරුද්ධ වෙන්නේ කාගේද සාමාන්‍යයෙන් මොන අවස්ථාවේද නිරුද්ධ වෙන්නේ හැමෝගෙම? නිරුද්ධ වෙන්නේ ස්කන්ධ මේ චුත වෙන අවස්ථාව. චුත වෙන අවස්ථාව. බොහොම හොඳයි. චුත වෙන අවස්ථාවේ තමයි නිරුද්ධ වෙන්නේ. ඒ චුත වෙනකොට ඒක පිරිණිවීමක් වෙන්න පුළුවන්. සාමාන්‍ය චුත වීමක් වෙන්න පුළුවන්. ඒ තැන් දෙකේදීම ස්කන්ධවල නිරෝධයක් තමයි යම් කිසි ස්කන්ධයක් පැවතුනා නම් හටගෙන තිබුණා නම් ඒ හටගෙන තිබිච්ච ස්කන්ධ ටික චුතියේදී පිරිණිවීමේදී නිරුද්ධ වෙනවා. හරි? හොඳයි. දැන් කියන්න බලන්න දැන් වේදනා ස්කන්ධය අතීතේ නිරුද්ධ වුණේ කාගේද? හැබැයි ඒ වගේම එතනදී පොඩ්ඩක් බලන්න වෙනවා එයාට අනාගතයේදී සංඥා ස්කන්ධය නිරුද්ධ වෙනවද නොවෙනවද කියන එකත් බලන්න වෙනවා. හරි. අපි දැන් හිතමුකෝ අනාගතයේදී සංඥා ස්කන්ධය නිරුද්ධ නොවන්නේ කාගේද එතන? අනාගතයේ සංඥා ස්කන්ධය නිරුද්ධ නොවන්නේ භූමියක් වෙනවා. හැමෝගෙම නිරුද්ධ. එතකොට ඒක අනාගතයේ නිරුද්ධ නොවෙන්නේ නම් චුත වෙන පිරිනිවෙන අයක නේද? පිරිනිවෙන ආර්යයන් වහන්සේලාගේ සංඥා ස්කන්ධ කොහේ වුණත් ඒ කියන්නේ අරූපේ වුණත් පංචවෝකාරයෙන් වුණත් ඒ දැන් දෙකේම පිරිනිවෙනවා නම් අනාගතයේදී සංඥා ස්කන්ධ නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද අනාගත භවයක් නැහැ. නැවත සංඥා ස්කන්ධ හටගන්න නේද? ඒකින්ද අනාගතයේදී සංඥා ස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඕන්න අපි දැන් තැන් දෙකක් එනවා. පිරිනිවෙන සමා වෙන්න ජයන්ත මහත්තයා අපිට දෙන අනාගතයේ උපදින අයගෙත් සංඥා ස්කන්ධේ නිරුද්ධ වෙන්නේ නැහැ කියලා හිතන්න බැරිද? කොහේ උපදිනද? කොහේ හරි යම් කෙනෙකුට යම් තැනකනේ. ඒතර ඕන ඒ කියන්නේ ඒකවෝකාරයේ හරි පංචවෝකාරයේ හරි උපදින ඒක විතර නෙමෙයි අසඤ්ඤ සත්‍යය වුණත් උපදින ඒකදී කොහොමත් උපදින්නේ නැහනේ. එනකොට නිරුද්ධ වෙන්නේ නැහැ නේද? ඒකවෝකාරයේ හරි පංචවෝකාරයේ ගැන හරි හිතුවොත් උපදිනකොට සංඥා ස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ නේද? නෑ මෙතනදී බලන්න ඕනේ මෙතනින් යස් හොයාගන්න. සම්නිච්ඡාණයෙන් යස් හොයාගන්න. හරි? සම්නිච්ඡාණයෙන් යස් හොයාගන්න. ඊට පස්සේ එයාට කියනකොට එයාගේ අනාගතයේදී සංඥා ස්කන්ධය නිරුද්ධ වෙනවා කියන්නේ. යස් හොයන්නේ සම්නිච්ඡාණයෙන්. එයාට තමයි තස්ස කියලා මෙතන කියන්නේ. හරි? මේ යස් කියන එකම හැම වෙලාවෙම ඉන්නේ වර්තමාන ප්‍රවෘත්ති. එක්ක උපදින කෙනෙක් වෙන්න ඕනේ, එක්ක චුත වෙන කෙනෙක් වෙන්න ඕනේ. හරි? එයා ඉන්නේ අතීතේ නේද? හා? එයා ඉන්නේ අතීතේ. නෑ එයා ඉන්නේ වර්තමානයේ අතීතය ගැන හිතන්නේ. හරි වර්තමානයේ ඉන්න කෙනෙක්ගේ අතීත ස්කන්ධ ගැන හිතන්නේ. වර්තමානයේ ඉන්න කෙනෙක්ගේ අනාගත ස්කන්ධ ගැන කියන්නේ. ඒක හොඳට ඔඩුවට දාගන්න වෙනවා මේ ෆ්‍රේම්වර්ක් එක. නැත්තම් පැටලෙනවා. හරි? හරි. එතකොට
දැන් ඔන්න අපිට යස්ස වේදනාස්කන්ධෝ නිරුද්ධිත කියලා කිව්වහම යමකට යම් තැනක වේදනාස්කන්ධ නිරුද්ධ වීද. එහෙමනම් අපි හොඳටම දන්නවා යමකට යම් තැනක වේදනාස්කන්ධේ නිරුද්ධ වුණා නම් ඒ වෙන්නේ ස්ථාන තමයි පංචවෝකාරයයි අරූපයයි කියන තැන් දෙක. හැබැයි එතනත් බලන්න ඕනේ කාටද නිරුද්ධ වුනේ. අපි දන්නවා පංචවෝකාරයේ uppajjantānaං කියන එකනට නිරුද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අරූපේ uppajjantānaං කියන එකනට වේදනාස් සමාවෙන්න. අතීතේ නිරුද්ධ වුණා නේද? ඒ දෙගොල්ලන්ටම අතීතේ නිරුද්ධ වුණා. ඔව් අතීතේ නිරුද්ධ වුණා. එතකොට දැන් පංචවෝකාරයේ උපදින එකනටත් අතීතේ නිරුද්ධ වුණා. පංචවෝකාරයෙන් චුත වෙන එකනට මොකද අතීතයේ වේදනාස්කන්ධය එතන නිරුද්ධ වුණාද? නිරුද්ධ වුණා. නිරුද්ධ වුණා. ඒ කියන්නේ පංචවෝකාරයේ උපදින එකනටත් එතන අතීතයේ වේදනාස්කන්ධ නිරුද්ධ වෙලා තියෙනවා නේද? එතකොට පංචවෝකාරයෙන් චුත වෙන එකනටත් එතන අතීතයේ නිරුද්ධ වුණා. එහෙමනම් පංචවෝකාරාණං කියන වචනේ අපිට මෙතන පාවිච්චි කරන්න පුළුවන්. අරූපේ ගත්තොත් අරූපේ බලන්න අරූපේ ගත්තොත් අරූපේ උපදින කෙනාටත් අතීතයේ වේදනාස්කන්ධය එහි නිරුද්ධ වෙලා තියෙනවා නේ. එයා කලින් භවයක එතන ඉපදිලා තියෙනවා නම් එතන නිරුද්ධ වෙලා තියෙනවා. ඊළඟට චුත වෙන එකනා ගත්තත් එයාටත් අතීතයේදී වේදනාස්කන්ධ නිරුද්ධ වෙලා තියෙනවා. නේද? අපි බැලුවොත් එහෙම සුද්ධාවාසය කෙනෙක් ගත්තොත් එයාට එතන සුද්ධාවාසයේ උපදින කෙනෙක් හෝ චුත වෙන කෙනෙක් ගත්තොත් එයාට අතීතයේ එතන වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙලා තියෙනවද? නෑ. එතන නෑ. එහෙමනම් මෙතනට ගන්න පුළුවන්ද සම්නිට්ඨානෙට සුද්ධාවාසය කියන කොටස ගන්න පුළුවන්ද? ගන්න බෑ. ගන්න බෑ. මොකද ඒක සම්නිට්ඨානෙට ගැලපෙන්නේ නැහැ. එහෙනම් සුද්ධාවාසය කියන එක මෙතනින් අයින් කරන්න වෙනවා. අපිට ඒක සැලකිය යුතු නැහැ. ඒක පැහැදිලි නේද? හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම දැන් ජයන්ත මහත්තයා සුද්ධාවාසයට අතීතේ කිව්වම සුද්ධාවාසයට එන්නේ ඉස්සෙල්ලා කියලා හිතන්න බැරි ඇයි? සුද්ධාවාසය ගැන කියන්නේ යස්ස තත්ත එහි. ඒක ඇතුලේ තැන ගන්න ඕනේ. දැන් දැනට මේ පුද්ගලයා ඉන්න තැන ගන්න ඕනේ. යම් තැනක දැන් ඉන්න මේ වර්තමානයේ උපාද චුති කියන දෙක අතර ඉන්න කෙනෙක්. උපාදේ වෙන්න චුති වෙන්න පුළුවන්. මේ අතර වෙන්න පුළුවන්. ඕකේ. ඒකයි අපි සුද්ධාවාසයට ගන්න බෑ. හරි. ජයන්ත මහත්තයා අතීතයේ ඒ භූමියේ සුද්ධාවාසයෙන් චුත වුණා නම් ඒකත් පරිනිබ්බාණයකටද එහෙමද? අපි කියවනේ අතීතයේ ස්කන්ධ පහළ වීමක් වෙන්නේ නැහැ කියලා මේ සුද්ධාවාසයේ. සුද්ධාවාසයේ කියන එක භූමියක එකපාරයි යමකේ භවයක් තියෙනවා. නේද? එකම එකපාරයි සුද්ධාවාස භූමියේ එක භූමියක උපදී. කොයිදේ ඉපදුනත් එකපාරයි. පිරිනිවන් පානවල ඒගොල්ලෝ නෑ එහෙම වෙන්නේ නෑ. අපි කතා කරා නේද මේ උද්දංසෝත අකනිට ගාමි කියලා. ඒ කිව්වේ කාටද? තලයෙන් තලයට ප්‍රතිසන්දිය ලැබලා අවිහේ ප්‍රතිසන්දිය ලැබන අනාගාමීන් වහන්සේ කෙනෙක් ඊට පස්සේ ඒ එතනින් චුත වෙලා අතප්පේට යනවා. අතප්පෙන් චුත වෙලා අවිහ අතප්ප සුදස්සේට යනවා. සුදස්සෙන් චුත වෙලා සුදස්සී භූමියට යනවා. සුදස්සී භූමියෙන් චුත වෙලා අකනිට බ්‍රහ්ම ලෝකයට යනවා. එතනදී පිරිනිවන් පාන. ඒ හතරද එතකොට සුද්ධාවාසනේ? ඒ ඔක්කොම සුද්ධාවාසයට නේද අයිති වෙන්නේ? සුද්ධාවාස හැබැයි අපි වෙන වෙනම ඒ තල පහ ගත්තොත් එහෙම ඒ එක තලයක උපදින්නේ එකපාරයි. වැඩිම වශයෙන් උපදින්නේ එකපාරයි. හරි? හැමෝම හැම එකෙම උපදිනවා කියන එක නෙමෙයි කියන්නේ. නමුත් ඉපදුනා නම් ඉපදෙන්නේ එකපාරයි. සංසාර ගමනේදී මේක පාරයි. ඔව්. ඒක නිසා අතීතයේ එතන ස්කන්ධ තිබුණේ නැහැ. අනාගතයේදී උපදින එක්කනට අනාගතේ නිරුද්ධ වෙන්න පුළුවන්. මොකද ඉපදිච්ච ස්කන්ධ ටික චුත වෙනකොට නිරුද්ධ වෙනවනේ. ඒක ඇරෙනකොට ඒ තැන නැවත වරක් හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ. හරි? හොඳයි අපි ගියොත් එහෙම නැවත සම්නිට්ඨාණයට. කවුද මෙතනට අයිති වෙන්නේ? වේදනාස්කන්ධ යම් තැනක නිරුද්ධ වූ කෙනා හැටියට අයිති වෙන්නේ? එතකොට පංචකාරයත් අයිති වෙනවා. එම්
ඊපස්සේ චතු අරූපේ කොල්ලම අයිති වෙනවා නේද? ඔව්. හැබැයි දැන් මෙතෙන්දි බලනකොට අපි පංචවෝකාර චතුවෝකාර කියලා කිව්වේ ඒ තැන් දෙකම ගත්තාම උප්පත්තියත් චුතියත් කියන දෙකටම සාධාරණයි අතීතයේ වේදනාස්කන්ධ නිරුද්ධ වුණා කියන එක. නමුත් දැන් අපි සංසේ බැලුවාම සංඥාස්කන්ධේ නිරුද්ධ වේද කියලා අහන්නේ අනාගතයේදී. අපි දන්නවා ඔය භූමි දෙකේ කවුරු හරි පිරිනිවන් පානවා. ඒ පිරිනිවන් පාන එක්කනටත් අතීතයේ වේදනාස්කන්ධ ඒ භූමිය වල නිරුද්ධ වෙලා තියෙනවා භවවල නේද? හැබැයි එයාට අනාගතයේදී සංඥාස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද අනාගතයේදී සංඥාස්කන්ධ හටගන්නේ නැති හින්දා. පරිණිරවාණයෙන් පස්සේ කිසිම ස්කන්ධයක් හටගන්නේ නැති හින්දා. හරි? එහෙමනම් අපිට සංසයට නොගැලපෙන කොටසක් එනවා. ඒ තමයි පංචවෝකාරයේමුයි චතුවෝකාරයේ කියන භූමි දෙකෙන්. ඒ දෙකෙන් තමයි ඇත්තටම පිරිනිවන් පාන්නේ. ඒක නිසා අපිට කෙලින්ම ගන්න පුළුවන් පරිනිබ්බන්තානං කියලා. පරිනිබ්බන්තානං තේසං තත්ත වේදනාස්කන්ධෝ නිරුද්ධිත නොච තේසං තත්ත සංඥාස්කන්ධෝ නිරුද්ධිත කියලා ඒ ටික තේරෙනවා. අයින් කරගන්න පුළුවන්. හරි? ඊට පස්සේ කියන්න පුළුවන් ඉතිරි පංචවෝකාර අරූප හරි චතුවෝකාර පංචවෝකාර කියන අනිත් අයට ඒකට ඉතරේසං කියලා දානවා නේ. ඉතරේසං වේදනාස්කන්ධ අතීතේ නිරුද්ධ වුණා ඒ තැන්වලම නේ. ඒ භූමිවල. නමුත් නෙමෙයි ඒ වගේම අනාගතේ සංඥාස්කන්ධත් නිරුද්ධ වෙනවා. ඇයි නේද? ඔව් ඔව්. බලමු උත්තරේ වෙනසක් කියන්න. බලන්න. පරිනිබ්බානං තේසං තත්ත වේදනාඛන්‍தோ නිරුද්ධිත. පිරිනිවෙනා වූ ඕනට එතන වේදනාස්කන්ධ අතීතේ නිරුද්ධ විය. හරිනේ? සම්නිට්ඨානෙට ගැලපෙනවා. හරි? නොච තේසං තත්ත සංඥාඛන්‍தோ නිරුද්ධිත. එහිදී මතු ඒ භූමිය වල මතුවට සංඥාස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. ඇයි ඊට මහත්මිය ඒක නිරුද්ධ වෙන්නේ නැත්තේ අනාගතයේදී? ඉතින් පරිනිබ්බානයි නිරුද්ධ වුණාන් පස්සේ ආපහු නිරුද්ධ වෙන්න දෙයක් නැහැ නේ. සංඥාස්කන්ධය ඔක්කොම නිරුද්ධ වෙලා ඉවරයිනේ. පරිනිර්වාණයදී අතීතේ පරිනිර්වාණයදී නිරුද්ධ වෙනවා. ඊට පස්සේ අනාගතයේ නිරුද්ධ වෙන්න දෙයක් නැහැ. නිරුද්ධ වෙන හටගන්නේ නැහැ නේද? හටගන්නේ නැහැ. ඔව්. නිරුද්ධ වෙන්නේ නැහැ කියනකොට හටගන්නේ නැති හින්දායි නිරුද්ධ වෙන්නේ නැත්තේ කියන එක. හොඳේ? හටගන්නේ නැති හින්දායි නිරුද්ධ වෙන්නේ නැත්තේ. මොකද පරිනිර්වාණයෙන් පස්සේ නැවත ස්කන්ධ පහළ වීමක් නැහැ. අවසාන භවයේ ඉවර වෙන තැනනේ සංසාරයෙන් ඉවර වෙන තැනනේ. ඒතර මත් ස්කන්ධ පහළ වීමක් නැති හින්දා නිරුද්ධ වීමකුත් නැහැ. ඉතරේසං අන්න මෙතන ආයේ එනවා ඉතරේසං. ඉතරේසං කියලා ගත්තේ කවුද? මේ පරිනිර්වාණය පිරිනිවෙන්න අය ඇහැර නේද? ඔව්. නිවන් ගාණි වෙච්ච අය හැර ඉතිරි අය. චතුවෝකාර පංචවෝකාර කියන දෙකේම අය. මෙතන චතුවෝකාරං කියන්නේ චතුවෝකාරයේ උපදින චුත වෙන ඉන්න හැමෝම. පංචවෝකාරය කියන්නේ උපදින චුත වෙන පංචවෝකාරයේ ඉන්න හැමෝම. ඒගොල්ලන්ට ඒ තැන්වල වේදනාස්කන්ධය අතීතේ නිරුද්ධ වුණා. සංඥාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවා. ඒක පැහැදිලි හොඳට පැහැදිලි වෙනවා. එහෙමනම් කාටද පුළුවන්නේ මේකේ පටිලෝමය කියන්නේ? පටිලෝම පුච්ඡාව. ගමන මාත්‍යට උත්සාහ කරන්න පුළුවන්. නැත්නම් අපේ මේ විජිතා මහත්මිය ඉන්නවද? ඒ දෙන්නගේ එක්කෙනෙක් ඉදිරියපත් වෙන්න. අද හේමන්ත ඉන්නවා ජයන්ත මහත්මිය. ජයමනු මහත්මිය. හේමන්ත මහත්මිය. ඔව් සමා වෙන්න මට පේන්නේ නැහැ ස්ක්‍රීන් එකම ස්කයිප් ස්ක්‍රීන් එක sorry. හේමන්ත මහත්මිය. යස්සවාපන යත් සංඥා කන්දෝ පොඩ්ඩක් ඉන්න. ආයි කියන්නේ යස්සවාපන යත් සංඥා කන්දෝ නිරුද්ධිස්සති තත්ත වේදනා කන්දෝ පොඩ්ඩක් තස්ස තත්තනේ තස්ස තත්ත වේදනා කන්දෝ නිරුද්ධිතාති බොහොම හොඳයි.
යස්සවාපන යත්ත සංඥාස්කන්ධෝ නිරුද්ධිස්සති තස්ස තත්ත වේදනාස්කන්ධෝ නිරුද්ධිත්තාති. එතකොට මේ අපි බලන්නේ අතීත අනාගත වාරේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී. මෙතනදී දැන් හැම වෙලාවෙම කොහොම අනුලෝමයෙන් ඇහුවත් පටිලෝමයෙන් ඇහුවත් මේ ස්කන්ධ වලට අපි යොදන කාල වාරය වෙනස් වෙන්නේ නැහැ. මෙතනදිත් වේදනාස්කන්ධය අතීතයි සංඥාස්කන්ධය අනාගතයි. හරි? එතකොට මේ පටිලෝම පුච්ඡාවේදී අපි මේ දෙකෙන් සංඥාස්කන්ධය ගැන තමයි මුලින් කතා කරන්නේ. මූලී කියන එක මුලට දාලා කතා කරනවා. මූල කියුත් පදේ යනවා සංසයට. එතකොට මෙතනදී අහන්නේ මේකේ සිංහල තේරුම කියන්න පුළුවන්ද හේමන්ත මහත්මයා? යමෙකුට යම් තැනක සංඥාස්කන්ධය නිරුද්ධ වෙයිද? කොයි කාලේද? අනාගත කාලයේදී. ඔව්. වෙනවද? නිරුද්ධිස්සති අනාගත අතීත. නෑ. අපි මේ අතීත අනාගත සංඥාස්කන්ධය හැම වෙලාවෙම අනාගතයි නේද? අනාගතයි. අනාගත යමෙකුට යම් තැනක අනාගතයේදී සංඥාස්කන්ධය නිරුද්ධ වෙනවද? වෙයිද? ඔහුට එතන අතීතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ වුණිද? අන්න යලි යමකට යම් තැනක සංඥාස්කන්ධය අනාගතයේ නිරුද්ධ වේද ඕහට එහි වේදනාස්කන්ධය අතීතයේ නිරුද්ධ වුණිද කියලා අහන්න. එතකොට දැන් කියන්න හේමන්ත මහත්මිය කාට කොතැනද සංඥාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙන්න පුළුවන්? අපි තැන් වශයෙන් ඉස්සෙල්ලා ගමු බලන්න. තැන් මොන තැන්වලද මේ සංඥාස්කන්ධයක් නිරුද්ධ වෙන්න පුළුවන්? සංඥාස්කන්ධය පංචවෝකාරී ඉන්න අයට නිරුද්ධ වෙන්න පුළුවන්. අනාගතයේ අපි මේ ඉස්සෙල්ලාම භූමිය ගන්නකොට අපි කියමු මෙහෙම. පංචවෝකාරයේ පුළුවන්. පංචවෝකාරයේ පුළුවන්, සුද්ධාවාසවල පුළුවන්. එච්චරයි. අරූපේ පුළුවන්. හරි. එතකොට කොහොමද අපි ගන්නෙ? එතකොට අපිට මෙතනින් අත්හරින්න වුණා අසඤ්ඤ සත්‍ය අත්හරින්න වුණා නේද? මොකද එතන සංඥාස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැති තැනක් හින්දා අත්හරින්න වුණා නේද? ඇයි අපිට අසඤ්ඤ සත්‍යයේ සංඥාස්කන්ධ නිරුද්ධ නොවෙන්නේ? එහි ඉපදෙන්නේ නැති නිසා. සංඥාස්කන්ධ ඉපදෙන්න හට ගන්න නැති. හරි. එතකොට දැන් යස්සවාපන යත්ත සංඥාස්කන්ධෝ නිරුද්ධිස්සති කියලා මේ යම් තැනක යමකුට කියලා නැති කිව්වේ දැන් අපි තැන් ටික හොයාගත්තා. තැන් ටික තමයි පංචවෝකාරය චතුවෝකාරය මූලික වශයෙන් ගත්තා. හරි? එතකොට පංචවෝකාරය කියවම ඒකට සුද්ධාවාසයත් අයිති. නමුත් අපිට යම් යම් තැන් තියෙනවා පංචවෝකාරයේ වෙනම කතා කරලා යුතු තැනුත් තියෙන හින්දා අපිත් ඒක හිතේ කොනක තියාගන්නවා. දැන් සංසේ අහන්නේ ඕහට එතන වේදනාස්කන්ධය අතීතයේ නිරුද්ධ වුණාද කියලා අහන්නේ නේද? එතකොට දැන් කොයි කට්ටිය දැන් ওই භූමි වල ඉන්න මොන අයද ගන්නෙ සංඥාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවා කියලා ගත්තා. දැන් පංචවෝකාරය ගන්නකො. පංචවෝකාරයේ කාටද අනාගතයේදී සංඥාස්කන්ධය නිරුද්ධ වෙන්නේ? උපදින එක්කනාටද චුත වෙන එක්කනාටද? චුත වෙන එක්කනාට. උපදින එක්කනාට අනාගතයේදී නිරුද්ධ වෙන්නේ නැද්ද? අනාගතයේදී නිරුද්ධ වෙන්න පුළුවන්. පුළුවන්. එතකොට පංචවෝකාරයේ සිටින හැමෝටම ඒ කියන්නේ උපදින එක්කනාටත් පුළුවන් චුත වෙන එක්කනාටත් අනාගතයේදී සංඥාස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන් නේද? පුළුවන්. හරි. අපිට මෙතනදී ගන්න පුළුවන්ද පිරිනිවන් පාන එක්කනා ගන්න පුළුවන් සම්නිට්ඨානෙට? අනාගතයේදී නිරුද්ධ වෙන්න බෑ පිරිනිවන් පාන එක්කනාට. එහෙමනම් එයා සම්නිට්ඨානෙට ගන්න පුළුවන්? බෑ. එහෙනම් අපිට පිරිනිවන් පාන අය කියන්නේ පිරිනිවන් පාන යාරයන් වහන්සේලා අපිට අධ්‍යාපල තමයි කතා කරන්නේ. අසඤ්ඤ සත්‍ය සත්‍යාරිනවා පිරිනිවන් පාන මේ ඒ රහතන් වහන්සේලාත් අධ්‍යාපල තමයි අපිට මේ මෙතනදී මේ සම්නිට්ඨානයට ගැලපෙන කොටස හොයාගන්න වෙන්නේ නේද? හරි. එතකොට දැන් අපිට එක තැනක් හම්බුණා පංචවෝකාරයේ උපදින චුතවන දෙගොල්ලන්ටම අනාගතයේදී සංඥාස්කන්ධය ඒ භූමි වල හට ගන්නවා කියලා නේ. එතකොට අරූපය ගත්තත් අරූපයේ උපදින චුතවන දෙගොල්ලන්ටම
එතනදී අනාගතයේදී සංඥා ස්කන්ධ හට ගන්න හින්දාම නිරුද්ධ වෙනවානේ. එතකොට අපිට පංචවෝකාරා නම් ඒ වගේම අරූපානං කියන දෙකටම ගැලපෙනවා සන්නිට්ඨාන. හරි? ඊළඟට ගත්තොත් පංචවෝකාරයේ කිව්වට අපි ගත්තොත් එහෙම පංචවෝකාරය තමයි අයිති සුද්ධාවාසයනේ. සුද්ධාවාසයේ ඉපදෙන කෙනෙකුට. හරි? සුද්ධාවාසයේ උපදින කෙනෙකුට අනාගතයේදී සංඥා ස්කන්ධය නිරුද්ධ වෙනවද නැද්ද? අනාගතයේදී සංඥා ස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. උපදින කෙනෙකුට උපදින කෙනෙකුට නිරුද්ධ වෙන්න පුළුවන්. පුළුවන් නේ. නිරුද්ධ වෙනවා. උපදින කෙනෙකුට නිරුද්ධ වෙනවා. හරි? මොකද ඒ චුත වෙනකොට නිරුද්ධ වෙනවනේ. නේද? උපදිනවා කියන තැනට සාපේක්ෂව චුත වෙනවා කියන එක අනාගත. අතීතේ නැත්තේ. හරි? හැබැයි එයාට අතීතයේ එතන වේදනා ස්කන්ධයක් නිරුද්ධ වුණාද? නෑ. නෑ. මොකද එතන උපදින්නේ එකම එකපාරයි නේද? එක භූමියක එකපාරයි උපදින්නේ නේද? මේ සුද්ධාවාසයේ. එහෙමනම් එයා සුද්ධාවාසයේ උපදින එක්කනා සම්නිට්ඨානයට ගැලපෙනවා සංසේත ගැලපෙනවද නැද්ද? ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. එහෙමනම් එයා ගැන කලින්ම කියන්න වෙනවා අපිට නේ. වෙන කාට හරි අදහසක් තියෙනවද වෙන කට්ටිය මේකට අපි සලකන්න ඕනේ කියලා සම්නිට්ඨානයට? මොනවද අදහස් තියෙනවද? සෑන්තමත මට දැන් හිතෙනවා මෙහෙම අර පංචවෝකාරේ චමන්තාන අපි ගත්තා නේද ඒක? දෙකම ගත්තා. ඒකෙන් ගත්තේ එතකොට අපි මේ සුද්ධාවාසෙ විතරනේ. නෑ. මෙහෙමයි. අපි පංචවෝකාරේ දැන් සුද්ධාවාසය අපි වෙනම කතා කරා. හරි? පංචවෝකාරේ ගන්නකොට සාමාන්‍ය සුද්ධාවාසය අතෑරලා ගත්තොත් එහෙම පංචවෝකාරය ඔව්. එතනදී උපදින කෙනාට අනාගතයේදී සංඥා ස්කන්ධය නිරුද්ධ වෙනවා. චුත වෙන කෙනාටත් අනාගතයේදී සංඥා ස්කන්ධය නිරුද්ධ වෙනවා. හරි? එතන කියන්නේ එතන ආය භවයක් ඉපදුනොත් එයාට නිරුද්ධ වෙනවනේ. නේද? එතකොට සාමාන්‍යයෙන් ගත්තාම පංචවෝකාරාණං කියලා ගන්න පුළුවන්. ඔව්. මෙතන පොඩි වෙනසක් තියෙනවා. සුද්ධාවාසය කියන එකත් පංචවෝකාරයේම කොටසක්. හැබැයි එතන උපදින එක්කෙනාට. හරි? අනාගතයේදී සංඥා ස්කන්ධය නිරුද්ධ වෙනවා. එයා චුත වෙනකොට නිරුද්ධ වෙනවනේ. හරි? නමුත් එයාට අතීතයේ වේදනා ස්කන්ධය එතන හටගෙන තිබිලා නැහැනේ. ඒ කියන්නේ නිරුද්ධ වෙලා නැහැ. ඒකින්ද එතන වෙනසක් තියෙනවා. අපි උත්තරේ ගිහිල්ලාම පැහැදිලි කරගමු. මම හිතනවා ඒක. ඔන්න බලන්න. සුද්ධාවාසං uppajjantāna තේසං තත්ත සංඥාඛන්தோ නිරුද්ධිස්සති. නොච තේසං තත්ත වේදනාඛන්தோ නිරුද්ධිස්ස. සුද්ධාවාසයේ උපදින්නා වූ වුණට එහි සංඥා ස්කන්ධය අනාගතයේ නිරුද්ධ වන්නේය. හරිනේ ඒක නේද? හැබැයි ඒගොල්ලන්ට අතීතයේ වේදනා ස්කන්ධය එතන නිරුද්ධ වෙලා නැත. ඒකට හේතුව තමයි අතීතයේ එතන වේදනා ස්කන්ධ පහළ වුණේ නැහැ. මොකද එතන ප්‍රතිසන්දියක් ගත්තේ නැති හින්දා. එතන ජීවිතයක් තිබුණේ නැහැ. ඒක පැහැදිලිද හැමෝටම? විසර්ජනයේ ඒක පැහැදිලි. දැන් ඔය පංචවෝකාරයේ හිතුවත් එතන සංඥා ස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙනවා. එතකොට එයාට අතීතයේ එතන සංඥා ස්කන්ධය නිරුද්ධ වෙලා තියෙනවා නේද? වේදනා ස්කන්ධය ඔව් වේදනා ස්කන්ධය නිරුද්ධ වෙලා තියෙනවා. හරි. එතකොට ඒ කොටස සම්නිට්ඨානයටත් ගැලපෙනවා සංසයටත් ගැලපෙනවා නේද? ඔව්. ඒ ටික තමයි අපි පල්ලෙහෙන් කියලා. පල්ලෙහාට අරගත්තේ. ඒ ටික පල්ලෙහාට ගත්තා. ඒක මේ ඉතරේසං කියලා කිව්වේ බලන්න ඉතරේසං චතුවෝකාරාණං පංචවෝකාරාණං. ඒක මේ ඇත්තටම මේ ඉතරේසං කියලා කියනකොට මේ පංචවෝකාරය ගැන තමයි විශේෂයෙන්ම කියලා තියෙන්නේ. මොකද මෙතන පංචවෝකාරයේ කොටසක් ගැන තමයි කලින් කියලා තියෙන්නේ. හරි ඒ නිසා මෙතන එනකොට කියනවා ඉතරේසං ඉතිරි චතුවෝකාර පංචවෝකාර වූ සියල්ලන්ට. හරි තේසං තත්ත සංඥා ස්කන්ධෝච නිරුද්ධිස්සති. ඒගොල්ලන්ට අනාගතයේදී සංඥා ස්කන්ධය නිරුද්ධ වෙනවා. ඒ වගේම එහි අතීතයේ වේදනා ස්කන්ධ නිරුද්ධ වුණා කියලා කියනවා. මේක ජයන්ත මහත්තයා එතන
දෙවැනි කොටසට චතුවෝකාරාණං ඉතරේසං පංචවෝකාරාණං කියලා නේද දෙන්න ඕනේ. ඇයි ඉතරේසං චතුවෝකාරාණං කිව්වේ? චතුවෝකාරයේ අයයි ඉතිරි පංචවෝකාරයේ අයයි. නෑ මෙතන ගන්නකොට කියන්නේ මේ ඉතිරි චතුවෝකාර පංචවෝකාර සියල්ලන්ටම. එහෙම නිකන් අරන් තියෙන එක පොදුවේ අරන් තියෙන. කියන්නේ මේ ටික අයින් දැන් උඩට ගත්තේ නෑ නේද චතුවෝකාරයේ කොටසක්? ගත්තේ නැහැ. ඔබතුමී කියන එක හරි. එහෙම අර්ථයෙන් තමයි මේ කියලා තියෙන්නේ. හැබැයි මම හිතන්නේ මේ පාළි යෙදීමක් වෙන්නත් පුළුවන්. දැන් මට හිතුනේ මෙහිමයි. දැන් සුද්ධාවාසං uppajjantānaං කියලා ගත්තහම ඒ සුද්ධාවාසී චතුවෝකාර හිටපු එක්කෙනෙකුත් ගිහිල්ලා සුද්ධාවාසී ඉපදෙන්න පුළුවන්. පංචවෝකාර එක්කෙනෙකුත් ගිහිල්ලා ඉපදෙන්න පුළුවන් සුද්ධාවාසී. ඒ නිසා එතන ඉතරේසං කියලා අරන් තියෙන කියලා තමයි මම තේරුම් ගත්තේ. නෑ එතන මේ දැන් ඉන්න කට්ටිය ගැන කතා කරන්නේ අනාගතයේ ගිහිල්ලා ඉපදෙන කට්ටිය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඉතිරි දැනට මේ චුති ප්‍රතිසන්දි අතර ඉන්න කට්ටිය තමයි මේ කතා කරලා තියෙන්නේ. එහෙමයි. මේ ශ්‍රීමති මහත්මිය කියන කතාව ඇත්ත. පුළුවන්නේ. දැන් සුද්ධාවාසයට යන්න පුළුවන්නේ. යන්න පුළුවන්. ඒක හරි. ධර්මයේ හැටියට හරි. නමුත් දැන් මෙතන මේ යමකේදී කතා කරනකොට අපි මේ යස්ස කියලා කතා කරන්නේ දැන් ඉන්න කෙනෙක් ගැන තමයි කතා කරන්නේ. ඒ දැන් එක්ක ප්‍රතිසන්දි එක්ක චුතිය නැත්නම් ඒ අතරතුර කෙනෙක් ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට මෙතෙන්දී කතා කරන්නේ ඉතරේසං මෙතන කියන්නේ ඉතිරි චතුවෝකාර පංචවෝකාර කියලා තියෙනවා. මට තේරෙනවා ඔබතුමී කියන එක ඇත්තටම මෙතන වෙන්න ඕනේ චතුවෝකාරයේ ඉතිරි පංචවෝකාරයේ ඉතිරි අයත් කියන එක තමයි මෙතන අර්ථය. නමුත් මේ පාළි යෙදීම යොදලා තියෙන්නේ මේ ආකාරයට. එහෙම තමයි තේරුම් ගන්න වෙන්නේ. මේ ජයන්ත මහත්මයා මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හුඟක් හැම එකටම අනිත්‍යව නම් මට පුළුවන් මේ සුද්ධාවාසී කියන එක හුඟක් හිතා ගන්න ටිකක් මට ගලප ගන්න මේ මොකද ඒක උඩට ගිහිල්ලානේ පිරිනිවන් පාන්නේ. හැම වෙලාවෙම නෙවෙයි. මෙහෙමයි අනාගාමීන් වහන්සේලා සුද්ධාවාසයේ උපදිනවා. ඒකෙන් සමහර අනාගාමීන් වහන්සේලා ඒ උපදින භූමියේම මේ පිරිනිවන් පානවා. හරි? සමහර අය විශේෂයෙන්ම අවිහ වගේ තැන්වල අනාගාමීව ඉපදිලා ඊට පස්සේ එතනින් ඉහළ තලවලට ගිහිල්ලා අගනිෂ්ඨාවෙන් පිරිනිවන් පාන කට්ටියකුත් තියෙනවා. ඉතින් ඒකයි කොටස් දෙකක් ඉන්නවා. මම හිතන්නේ පොඩි උපකාරයක් කරන්න මේ ශ්‍රීමති මහත්මිය අවස්ථාවක් ලැබුණොත් විස්තර කරලා දෙන්නේ ටිකක්. එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි. මම අනිත් එක ලබන පාරට හිතාගෙන ඉන්නවා අර මේ තැන් 20 කීයද 27ක්ද තියෙනවනේ මේ යමක වාචනා මාර්ගයේ පෙන්ලා තියෙනව නේද? 27යි. 27ක්. ඒ 27 ගැන කෙටියෙන් අපි සාකච්ඡාවක් කරමු කියලා ඊළඟ වාරයේදී. මේක තව ටිකක් පැහැදිලි වෙනවා. ඒක හොඳයි. ඒක හොඳයි ජයන්ත මහත්තයා. ඒතොර හොඳට පැහැදිලි. ඒක තමයි. ඒක තවදුරටත් සුද්ධාවාසී තමයි අනිත්‍යව පුළුවන්. සුද්ධාවාසී ගැන තමයි චුට්ටක් හිතන්න තියෙන්නේ. ඔව් ඒක මෙහෙම කරගෙන යනකොට පැහැදිලි වෙයි. නමුත් අපිට ඊට අමතරව අපි ඊළඟ දවසේ ඒ අර ස්ථාන 27 ගැන නැවත වරක් නෙවෙයි අතන අපි මේවා කතා කරලා තියෙනවා. නමුත් එක තැනක කතා කරේ නෑ. අපි ඒ ටිකත් සාකච්ඡා කරමු. මම හිතනවා මේකෙන් අද අවසానයි කියලා මේ අනුලෝම වාරය. ඊළඟට අපිට තියෙන වාරය තමයි අතීත අනාගත පත්‍යනික වාරය. හරි? අපි ඒක ඊළඟ දවසේ සාකච්ඡා කරමු. මේක ගැන මොකද තව මොනවා ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවද? මේක ගැන නෙවෙයි දැන් ඒක ඉවරුණාට පස්සේ මේ මට කැමති දැනගන්න අර ඒක ඊළඟට තියෙන පරිඥා වාරය කියන එක ඒක ගැන ටිකක් පැහැදිලි කිරීමක් කරලා දෙනවා නම් ඒ පරිඥා වාරය කියන්නේ මොකක්ද කියන. හරි. අපි පරිඥා වාරයට යනකොට ඒක ගැන මුලින්ම විශේෂයෙන් පැහැදිලි කිරීමක් කරලා මොකක්ද මේ පරිඥා වාරයෙන් කරන්න කියලා ඊට පස්සේ අපි ඒක විස්තර කරගමු. හොඳයි. එහෙනම් අපිට ප්‍රශ්න අදිය නැත්නම් අපිට පුළුවන් අද සාකච්ඡාව නිමා කරන්න. මංගල මහත්මයා සම්බන්ධ වුණා. අපි ඉතාමත් මාගේ කරන උතුමාගේ සහභාගීත්වයේ අපිට මොනවා හරි යම්කිසි තැනකදී ගැටලු සහගත තත්ත්වයක් ආවොත් උදව් කරන්න කියලා ඉල්ලා හිටිනවා. හොඳයි. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව මෙසේ නිමාවටපත් කරමු. අපි දෙවියන්ට පින් දීලා ප්‍රාර්ථනා ගාථාව කියලා නිමා කරමු.
ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු. හොඳයි හැමදෙනාටම නිර්වාණ සරණයි. නිර්වාණ සරණයි. දැන් තමයි අපි ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස් කරගත් සියලු කුසල් කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ සියලු කුසල් බලෙනුත් ඔබතුමාගේ ධර්ම දේශනාමය කුසල් බලෙනුත් අනන්ත සසර පටන් රැස් කරගෙන සියලු කුසල් බලෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිතයක් ලැබමින් තව තවත් මේ වගේ සාසනික සේවාවල් දියුණුවෙන් දියුණුවටපත් කරගෙන යාමට මේ ජීවිතයේදී නිදුක් නිරෝගී දීර්ඝායුෂ භාවයත් ප්‍රඥාවේ වර්ධනයත් ප්‍රාර්ථනා කරනවා. පතන උතුම් බෝධියකින් ඊතාසුව පහසුවෙන් ප්‍රාර්ථනා කරන ආකාරයටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඒ සසර සැරිසරන තුරු උතුම් වූ කල්යාණ සාමිත්‍ර සම්පත්තියත් නිර්මල සද්ධර්ම ශ්‍රවණයත් අසන්නට ලැබේවා කියලා කෘතවේදීව ප්‍රාර්ථනා කරනවා. ඔබතුමා ධර්මයේ ඉගෙනගත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් ගුරුතුමන්ටත් අපට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දුන්නා වූ යම්තාක් කල්යාණ මිත්‍ර මිත්‍රයන්ටත් ඔබතුමාගේ පවුල්වල පරලෝසපත් නෑදෑ හිත මිතුරන් සෑම සියලුම දෙනාටත් ජීවත්ව සිටින නෝනා මහත්මිය දරුවන් ඇතුළු යම්තාක් නෑදෑ හිත මිතුරන්ටත් අපි කෘතවේදීව මේ පින් අනුමෝදන් කරනවා. පරලෝසපත් ඥාති මිත්‍රාදී සුගතියෙන් සුගතියටපත් වී චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්තා සජීවත්ව සිටින සෑම සියලුම දෙනා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලබත්තා උතුම් වූ චතුරාර්ය සත්‍ය සූපහසුවෙන්ම අවබෝධ කරගනිත්තා. ත්‍රිවන් සරණයි. නිර්වාණ සරණයි සියලු දෙනාටම. නිර්වාණ සරණයි ජයන්ත මහත්තයා බොහෝ පිං.